ආදරණීය දරුදරියනි, අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින් අලෙවි කළමනාකරණය කියන වැදගත්ම පාඩමට අදාළ විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරලා නිම කරා. විශේෂයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රය නම් ව්‍යුහගත ගැටලු යොමුවන ප්‍රශ්න පත්‍රයට අදාළව 14 වන පාඩම් ඒකකේ සියලු පාඩම් නැත්නම් පාඩම් පරිච්ඡේද 10ක් ආවරණය වන ආකාරයෙන් විභාගයට ප්‍රශ්න යොමු වෙච්ච ආකාරය මම පැහැදිලි කළා. සෑම ඒකකයේදී වගේම අලෙවිකරණයේදීත් පාඩම් පරිච්ඡේද 10 තුලින්ම සෑම වර්ෂයකම වගේ ප්‍රශ්න පත්‍ර දෙකට ප්‍රශ්න බෙදලා ගියා. දැන් දෙවන ප්‍රශ්න පත්‍රයට යොමු නොවෙච්ච පාඩම් පරිච්ඡේද තිබුණා. නමුත් ඒ පරිච්ඡේද වලින් වාස්තික පේපර් එකට ප්‍රශ්න වැටුණා. අපේ ඊළඟ වාස්තික අභ්‍යාස කොටස කතා කරද්දී තේරෙයි. ඒ නිසා සෑම මාතෘකාවක වගේම සියලුම පාඩම් පරිච්ඡේද පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කළා. ඊට අමතරව පිළිතුරු වල ධාරිතාවය එක එක ප්‍රශ්න අහන ක්‍රමානුව පිළිතුරු වල ප්‍රමාණය වෙනස් වෙනවානේ. පිළිතුරු කොටස් දෙකක්ද හතරක්ද ඒක නම් කිරීමද පැහැදිලි කිරීමද ආදී වශයෙන් අපේ ප්‍රශ්නේ ස්වරූපය අනුව ඒ පිළිතුරු වල ස්වභාවය නැත්නම් ධාරිතාවය තෝරගන්න ආකාරයේ හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඊට අමතරව විභාග ප්‍රශ්න තුලින් ඉදිරි වර්ෂවලදී එනම් 2022 23 වැනි වර්ෂවලදී විභාගයට යොමු වෙන්න පුළුවන් ආදර්ශ ප්‍රශ්න ගණනාවකුත් සාකච්ඡා කළා. සහ ඒ ආදර්ශ ප්‍රශ්න නිර්මාණය කිරීම ඔබට කළ හැකි බව මම පැහැදිලි කළා. ඒක අනිවාර්යයෙන්ම ඔබ කරනවා නම් සෙසු අයට වඩා පහසුවෙන් සැහැල්ලුවෙන් විභාගයට ඔබ පිළිතුරු ලියලා සාපේක්ෂව වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න අවශ්‍ය දැනුම ශක්තිය තාක්ෂණය ලැබෙනවා කියලා මම පැහැදිලි කළා. ඊට පස්සේ අපි අන්තිමට සාකච්ඡා කරන්න ආරම්භ කළ ආදර්ශ ප්‍රශ්න කීපයක් 2022 23 වෙනුවෙන් එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරමින් හිටියේ. අද පාඩම් පරිච්ඡේදය අපි ඒක අවසාන කොටස සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම 14 වන ඒකකයේ සම්බන්ධයෙන් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ප්‍රශ්න සාකච්ඡා කිරීම සාර්ථකව නිම කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි මුලින්ම කතා කරන්නේ ඒකේ ආදර්ශ ප්‍රශ්නවල නැත්නම් අනුමාන ප්‍රශ්නවල 7 වෙනි ප්‍රශ්නය. අලෙවිකරුවන් එක් භාණ්ඩයක් වෙනුවට භාණ්ඩ මිශ්‍රයක් වෙළඳ පොළට හඳුන්වා දීමට හේතු දෙකක් පැහැදිලි කරන්න. නැත්නම් හේතු දෙකක් පහදන්න. දැන් ඕනෑම අලෙවිකරුවෙක් ඉලක්ක වෙළඳ පොළට එක් භාණ්ඩයක් හඳුන්වා දෙන්නේ නැහැනේ. දෙනවා ඉතාම කලාතුරකින්. ඒක සාර්ථක නැහැ. අඩුව ගානේ භාණ්ඩ කීපයක්වත් හඳුන්වා දෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කිසියම් ව්‍යාපාරයක බේකරි නිෂ්පාදන බිහි කරන ව්‍යාපාරයක් හිතන්නකෝ. ඒ ව්‍යාපාරයේ පාන් නිෂ්පාදනය කරලා පාන් විතරක් අලෙවි කරන වෙළඳසැලක් දානවා. පාන් විතර වෙන මුකුත් නැහැ. සාර්ථකම නැහැ. ඉතින් ඒ වෙළඳසැල් ළඟින් යන කෙනෙක් පාන් ගන්න ඕන කියලා දැක්කොත් හදිසියට පාන් වල අවශ්‍යතාවය තියෙන කෙනෙක් පාන් හොයාගෙන යද්දි දැක්කොත් වගේ ගනි නැත්තම් එතනට පාන් ගන්න තකණයක් වෙන්නේ නැහැ. දැන් අපි දැකලා නැහැ නෙමෙයි තියෙන ගොඩක් වෙලාවට තියෙන කලාතුරකින් පාන් සමග අඩු ගානේ දැන් තව බේකරි නිෂ්පාදන තියෙනවා බනිස් තියෙනවා එග් බන් තියෙනවා හොට් ඩොග් කිය විවිධ දේවල් තියෙනවානේ. අන්න ඒ වගේ කීපයක් තිබුණොත් සමහරට ඒ කීපේ තෝරලා මිල දී ගන්න වැඩි පිරිසක් ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒ නිසා කවදාකවත් එක භාණ්ඩ වර්ගයක් පමණක් හඳුන්වලා දීලා සාර්ථක වෙන්න බෑ. තේරුණාද? භාණ්ඩ වර්ග කීපයක් හඳුන්වා දෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ භාණ්ඩ මිශ්‍රයක් කියලා. භාණ්ඩ මිශ්‍රයක් කියන එක මතකයිනේ. නැත්නම් නිෂ්පාදිත මිශ්‍රය. ඒ කියන්නේ භාණ්ඩ පෙළවල් කීපයක් සහ පෙළවල් තුල විවිධ වූ අයිතම රාශියක් හඳුන්වා දීම කියන එක. භාණ්ඩ පෙළවල් කියන්නේ එක සමාන භාණ්ඩ නැත්නම් සමජාතීය භාණ්ඩ පන්ති කීපයක් හඳුන්වා දීම තමයි භාණ්ඩ මිශ්‍රයක් කියලා කියන්නේ. එක භාණ්ඩ වර්ගයක් විතරක් සාර්ථක වෙන්නේ නැහැ. අපි ගත්තොත් ඔය නිවසට අවශ්‍ය විශේෂයෙන්ම නිවස් වල කිචන් ඩිපාර්ට්මන්ට් එකට අවශ්‍ය 3-5 වර්ග ගත්තොත් අපි හිතමු මිරිස් කුඩු විතරක් අලෙවි කරන වෙළඳසැලක් දානවා. චිලි හවුස් කියලා නම් කරන එකට. මිරිස් කුඩු විතරක් ගන්න එයිද? එයි කලාතුරකින් ඉතින් බයි chance එයි.
අපිට මිරිස් කුඩු ගන්න එතනට යන්නයි අනිත් 3-5 ගන්න යන තවත් වෙළඳසැල් වලට යන්නයි කාලයක් නාස්ති කරන්න බෑ සාර්ථක නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම දාන්න ඕන ප්‍රොවිෂන්ස් හවුස් කියලා. එතකොට සීළු කුළුබුඩු වර්ග මිරිස්ද 3-5ද අබද ගම්මිරිස්ද ඕනම දෙයක් තෝරගන්න පුළුවන් වෙන්න ඕන. තේරුණාද? එහෙම වුණොත් තමයි වෙළඳපොළ ආකර්ෂණය වෙන්නේ. එහෙනම් දැන් අවබෝධයක් තියෙනවද මේක? තනි භාණ්ඩයක් වෙනුවට භාණ්ඩ වර්ග කීපයක් නැත්නම් භාණ්ඩ මිශ්‍රයක් කියන එක වඩා හොඳයි. ඒ කියන්නේ එක සමාන භාණ්ඩ පන්ති කීපයක් සහ ඒ භාණ්ඩ පන්ති වල අයිතම ගණනාවක් හඳුන්වා දීමෙන් තමයි වෙළඳපොළ දිනන්න පුළුවන් වෙන්නේ. එහෙනම් එක භාණ්ඩයක් වෙනුවට භාණ්ඩ මිශ්‍රයක් හඳුන්වා දෙන්නේ මූලිකවම වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. එහෙනම් ප්‍රධානම උත්තරය තමයි මේකේ වැඩි පිරිසක් ආකර්ෂණය කරගත හැකි වීම කියන උත්තරය. තේරුණාද? බලමු එකක් තමයි විශාල ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂණය කර ගැනීම. ඔක තමයි මූලිකම උත්තරේ. කවදාකවත් තනි භාණ්ඩයක් ලබා ගන්න විශාල පිරිසක් ගෙන්න ගන්න අමාරුයි. ඊළඟට අපි තනි භාණ්ඩ වර්ගයක් පමණක් අලෙවි කළා කියන්නකෝ. ඒ භාණ්ඩෙ මිලදී ගන්න සෑහෙන පිරිසක් නැත්තම් ප්‍රමාණවත් පිරිසක් එනවා කියන්නකෝ. නමුත් යම් මොහොතක ඔය භාණ්ඩ වර්ගේ හොඳ නැහැ. නැත්නම් ඔය භාණ්ඩ වර්ගේ දැන් බාලයි. තත්ත්වය මේ කියන්නේ ද්‍රව්‍ය කලවම් කරලා බාල කරනවා. ඒ වගේ වැරදි හෝ සත්‍ය තත්වයක් මනසට ඇතුළු වුණොත් පාරිභෝගිකයන්ගේ එදා ඉඳන් ඒ භාණ්ඩ ප්‍රතික්ෂේප කරනවා. දැන් මම දන්න ගෙදරක් තියෙනවා අපේ ළඟම ඥාති ගෙදරක්. ඒගොල්ලන්ට ওই මිරිස් 3-5 ගන්න යන්නේ එක්තරා පරණම ගොඩ ඉස්සර ඉඳන් කරන මිරිස් මෝලකින් තමයි ගන්න. දැන් ඒකේ පරම්පරා තුන්වෙනි පරම්පරාව තමයි දැන් කරගෙන යන්නේ. ඉතින් සමහරට හරි වදයක් ඒ ගෙදරට. ඒ කියන්නේ ළඟම තියෙන සුපර් මාකට් තියෙනවා, ග්‍රොසරිස් තියෙනවා, ගන්නෙම නෑ. අතනටම තමයි යන්නේ. ඒක සමහරලාට ඒ ගන්නනකොට මිරිස් මෝල වහලා. ඉතින් ගෙදර ප්‍රශ්න. දැන් මිරිස් මදි, 3-5 මදි. තේරුණාද? ඒක ලොකු ගැටලුවක්. ඉතින් දැන් මම සමහරට අහලා තියෙනවා ඇයි මේගොල්ලන්ට එතනින් ගත්තේ නැත්තම් නිින්ද යන්නේ නැද්ද කියලා. නෑ එතන හොඳයි. එහෙම කියලා මන් දන්න දිගු කාලයක් ගත්තා. නමුත් දැන් වසර කීපයකදී දැන් ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කළා. මං මොකද උනේ කියලා. නෑ ඒගොල්ලන්ගේ ක්වොලිටි එක බලන කොච්චර මිරිස් දැම්මත් පාට විතරයි මිරිස් සැර නෑ. මොන හරිද ඒගොල්ලෝ එකට මේ තත්ත්ව බාල කරලා විවිධ දේවල් ඒ වගේ මතයක් ආපු ගමන් දැන් දීර්ඝ කාලයක් ගත්ත ගනුදෙනුකරුවා එතනින් කැඩනවා කියන්නේ. එහෙනම් කෙටි කාලීන ගනුදෙනුකරුවා කැඩෙන්න මහ වෙලාවක් යන්නේ නෑ. ඒ වගේ තනි භාණ්ඩයක් පමණක් අලෙවි කරලා ඒ භාණ්ඩයේ කෙරෙහි කිසියම් වැරදි මතයක් පාරිභෝගිකගේ මනසට නැත්නම් දෝෂ සහගත මතයක් පාරිභෝගික මනසට වැටුනොත් පාරිභෝගිකයා ඒ භාණ්ඩ ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරාම අනිවාර්යෙන් ව්‍යාපාරයෙන් තමන්ට සමුගන්න වෙනවා. ව්‍යාපාරේ බංකොලොත් වෙනවනේ අනිවාර්යෙන් වහන්න වෙනවනේ. නමුත් භාණ්ඩ කීපයක් අලෙවි කරනවා නම් එක් භාණ්ඩයක ඉල්ලුම පහළ වැටලා ඒකෙන් අලාභ ලබන්න ගත්තත් ඒ අලාභ ආවරණය කරගන්න පුළුවන් සෙසු භාණ්ඩ වලින්. තේරෙනවද? භාණ්ඩ අපි තුන් වර්ග තියෙනවා කියලා 25ක්. එහෙනම් එකක් දෙකක් ඒක මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. තේරුණාද? නමුත් සෙසු භාණ්ඩ වලට විශාල ඉල්ලුමක් තියෙනවා නම් ඒවෙන් අර පාඩුව ආවරණය කරගන්න පුළුවන්. අන්නේ නිසා වෙළඳපොළ අවදානම අඩු කරගන්න පුළුවන් භාණ්ඩ මිශ්‍රයක් තුලින්. එක භාණ්ඩයක් අලෙවි කිරීමෙන් වෙළඳපොළ අවදානම ඊටාම ඉහළයි. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි වෙළඳපොළ අවදානම. වෙළඳපොළ අවදානම අවම කර ගැනීම. වෙළඳපොළ අවදානම අවම කර ගැනීම. තුන්වෙනි එක තමයි දැන් එක් භාණ්ඩයක් ප්‍රචාරණය කළත් භාණ්ඩ වර්ග 10ක් 15ක් ප්‍රචාරණය කරත් බොහෝ විට ප්‍රචාරණ වියදම එකයි. දැන් අපි තුමු තප්පර 30ක ප්‍රචාරණ දැන්වීමක් කියලා හිතන්නකෝ. ඒ තප්පර 30 ප්‍රචාරණ දැන්වීමෙන් එක භාණ්ඩ වර්ගයක් ගැන කිව්වොත් භාණ්ඩ වර්ග රාශියක්. සමහරට අපි තුමු ලිපි ද්‍රව්‍ය කියලා ඔබට අවශ්‍ය සියලුම ලිපි ද්‍රව්‍ය එකම වහලක් කනින් කියලා ප්‍රචාරණය කරන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේකේ මේ දැන් බුක් ෂොප් එකක් නම් මේ බුක් ෂොප් එකේ සෑම දෙයක්ම තියෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් එනවනේ. එතකොට ඒකෙන් ඒ එකම වියදම ප්‍රචාරණ දැන්වීමට අපි හිතමු යම්
අපි රූපවාහිනී දැන්වීමක් කියලා හිතන්නකෝ. රූපවාහිනී දැන්වීමක් නේ එක අපි තුමු මාසයකට එක දිනකට වාර 10ක් ප්‍රචාරණය වන ආකාරයට මාසයක් පැකේජ් එකකට ගියොත් එහෙම මේ පැකේජ් එක රුපියල් ලක්ෂයක් නම් එනම් භාණ්ඩ එකක් ප්‍රචාරණය වුණත් සියල්ලම ප්‍රචාරණය වුණත් ලක්ෂෙම තමයි. එනම් ප්‍රචාරණ වීදමත් මොකද වෙන්නේ භාණ්ඩවල අඩු වෙනවා. දැන් අපි වෙනම අපි දුම් භාණ්ඩ අලෙවි කරන වෙළඳසල් පහක් දැම්ම කියලා අර වගේ ලක්ෂයක් පහක් දාන්න එපේ. දැන් එකයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් ප්‍රචාරණ පිරිවැයත් අඩු වෙනවා. එහෙනම් තුන්වෙනි එක තමයි ප්‍රවර්ධන පිරිවැය. අපි දාමු ප්‍රවර්ධන වඩා හොඳ ප්‍රචාරණයනේ ප්‍රවර්ධන. ප්‍රවර්ධන පිරිවැය අවම කර ගැනීම. ප්‍රවර්ධන පිරිවැය අවම කර ගැනීම. ඊළඟට භාණ්ඩ කීපයක් අලෙවි කිරීම තුළ එක භාණ්ඩයක් වෙනුවට භාණ්ඩ මිශ්‍රයක් තුළින් භාණ්ඩ කීපයක් අලෙවි කිරීම තුළ වෙළඳ පොලේ විශ්වාසය දිනා ගන්න ලේසි. ඒකත් අවශ්‍යයිනේ. දැන් තනි භාණ්ඩයක් විතරක් අලෙවි කරනකොට අපි නිතරම බදන්නවා මෙයා වැඩි කල මේ බිස්නස් එක කරන්නේ. තේරුණාද? මේකේ මෙයාට මේ ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙයි. මිනිස්සු ගොඩක් එන එකක් නෑ. අපි ඒ නිසා මෙයාගෙන් දිගටම භාණ්ඩ ගන්න හොඳ නෑ. මෙයා අපි හිතවත් නිසා අපි මෙයාගෙන් ටිකක් ගන්නවා. ඔක්කොම ගන්න නෑ. මොකද මෙයා වැහුනොත් අපිට අනිත් ව්‍යාපාර ස්ථානවලට මුහුණ දෙන්න බෑ. ඔය වගේ වැරදි මානසිකත්වයන්ට අපිපත් වෙනවනේ. තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම පාරිභෝගික ආකර්ෂණය ලැබෙන්නේ භාණ්ඩ වර්ග කීපයකට යනකොට. දැන් මේ ළඟදි මෑතම උදාහරණයක් අපි දන්න කෙනෙක් ග්‍රොසරි එකක් දානවා තට්ටු දෙකක් තියෙනවා. පළවෙනි තට්ටුවේ සහල් එළවලු ඒ වගේ කීප වර්ග කීපයක් තියෙනවා. අත්‍යවශ්‍යම භාණ්ඩ තියෙන එදිනෙදා යන භාණ්ඩ 3-5 වර්ග සීනි, පරිප්පු, කරවල ඒව ලස්සනට උඩ තට්ටුවේ වැක් කරලා තියෙනවා. ඒ උඩ තට්ටුව තකණෙක් යන්න ඕනේ. අපි කිව්ව වැඩේ හරියන්නේ නැහැ. මේ තියෙන ප්ලාස්ටික් කෑලි අරමෝ ටික දාන උඩට අත්‍යවශ්‍ය ටික ගන්න. ඇහුවේ නැහැ. බලන් ඉද්දැද්දි ඉල්ලුම අඩු වුණා. කස්ටමර්ස්ලා ආවේ නැහැ. පස්සේ ඒගොල්ලන්ට තේරිලා ඊට පස්සේ පව් වෙලා හරි ওই වෙනස කළා. දැන් නැවත මොකද වෙන්නේ? ගනුදෙනු කරුවෝ වෙනවා. ඒ නිසා ගනුදෙනු කරුවන්ගේ අවධානය ලබා ගැනීම අත්‍යවශ්‍යයි. විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ අවධානයේ විශ්වාසය ලැබෙන්න නම් එක භාණ්ඩයක් බෑ භාණ්ඩ කීපයක් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙනම් ඊළඟ එක තමයි ගනුදෙනු කරුවන්ගේ ආකර්ෂණය නෙවෙයි මේක විශ්වාසය. ගනුදෙනු කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට නැත්නම් දිනා ගැනීම. ඊළඟට පස්වෙනියකුත් අපි කියන්න පුළුවන්. දැන් මේකට උපරිම කරුණු 4ක් ඇති. දැන් මේක හේතු දෙකක් නේ තියෙන්නේ. හේතු දෙකක් නම් කරලා නිසා දෙකක් ඇති. නැත්නම් සාමාන්‍යයෙන් අපි දන්නවා 4ක් ලියන්නම ඕනේ. මේක තනි ප්‍රශ්නයක් වශයෙන් බොහෝ විට එන්න පුළුවන් නිසා. කරුණු 4ක් ලියුවොත් ලකුණු 4ක් ලැබෙනවා. දැන් මේකේ මේ වගේ ප්‍රශ්නයක් බොහෝ විට එන්නේ කරුණු දෙකක් කිව්වොත් යම් රෝමිලක්කමක කොටසක් වශයෙන් එක්ක අයන්න වශයෙන්. එතකොට කරුණු දෙකක් ඇති. නමුත් අපි නිතරම අවදානම ගැන හිතන්න එපා. කරුණු 4ක් ලියන්න ඕන කියලා මානසිකත්වයෙන් වැඩ කරමු. දැන් පස්වෙනි එකක් ලියුවොත් අපි ස්ටෑන්ඩ් බයි මොකක්ද හේතුව? දැන් එක භාණ්ඩයක් අලෙවි කරලා ඒකේ අපි තුන් මිල පහළ වැටෙනවා. මිනිස්සු ඒ භාණ්ඩ වර්ගයේ ප්‍රතික්ෂේප කරනවා මොනවා හරි හේතුවක් නිසා. හරිද? ඒ වුණොත් මොකද වෙන්නේ? තනිකර ලාභයි. නමුත් භාණ්ඩ මිශ්‍රයක් තුල භාණ්ඩ පේලි කීපයක්, අයිතම කීපයක් තියෙන නිසා එක් භාණ්ඩයකින් වෙන පාඩුව අනිත් භාණ්ඩ වලින් ආවරණය කරගන්න පුළුවන් නිසා මේ භාණ්ඩ මිශ්‍රයක් හඳුන්වා දීමට බොහෝ ව්‍යාපාරිකයන් අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා. එහෙනම් එක් භාණ්ඩයකින් විය හැකි අලාභ වෙනත් භාණ්ඩ අලෙවියෙන් ආවරණය කරගත හැකි නිසා. තාවලුන් කරගත හැකි වීම. තව එක උත්තරයක් විතරක් ලියමු. මේ වගේ භාණ්ඩ මිශ්‍රයක් තුලින් වැඩි වෙළඳපොළ කොටසක විශ්වාසය ලැබෙනකොට ආකර්ෂණය ලැබෙනකොට මොකද වෙන්නේ? විකුණුම් ආදායම ලාභ ඉහළ යනකොට අනිවාර්යයෙන්ම වෙළඳපොළ තරංගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. තනි භාණ්ඩයක් පමණක් අපි ගිහිල්ලා ඔක සාර්ථක වෙන්නේ නැහැ. මම මේ ඊ පෙරේද දැක්ක විශාල වශයෙන් මේ ගනුදෙනු කරුව වෙන පොල් කඩයක්. නමක් නැහැ. පුංචිම ගොඩනැගිල්ලක් කුලියට අරගෙන පොල් මම හිතන්නේ යාට සම්බන්ධයක් තියෙන කොහේ හරි මේ පොල් තියෙන ප්‍රදේශයක එහෙන් දිනපතා පොල් එනවා. අලුත් පොල් මමත් අරගෙන තියෙනවා. පොල් කඩේ පොල් විතරයි.
ඒකත් සාර්ථකුනේ මාසයක් හමාර දෙකක් තිබුණා වෙහෙලා ගියා. ඒ කියන්නේ ඒකෙත් දැන් ඇත්තට මේ දා පොල්ලුත් අපි අලුත් පොල් නිසා අපිත් ගත්තා. නමුත් අපි එතනටම තකාණිය පොල් විතරක් ගන්න යන්නේ නැහැ. අපි වෙන ග්‍රොසරි එකකට ගියාම වෙනත් භාණ්ඩ ගන්නකොට අපි බලනවා කමන්නේ මෙතනින් මේ පොල් ඊයේ ගෙනාපු පොල් වගේ කමන්නේ දවසයි පරණ කියලා එතනින්ම ගත්තාම අපි නිදහස්. අපි අර වෙලෙසලම ගහරිනවා. ඒ වගේ අර ඉල්ලුම දෝලණය වෙලා අන්තර රින පැත්තට දෝලණය වෙලා වෙහිලා ගියා. සාර්ථක වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා වෙළඳ පොළ තරංගයට මුහුණ දෙන්න නම් අනිවාර්යෙන් භාණ්ඩ විස්තරයක් එක මාකට් එකේ ඉන්න ඕන. එහෙනම් අවසන් එක ඔසේක පිළිමු. වෙළඳ පොළ තරංගයට සාර්ථකව මුහුණ දී හැකි වීම. සාර්ථකව මුහුණ දී හැකි වීම. පැහැදිලිනේ? මේ වගේ කරුණු දෙකක් නැහුවේ දෙකක් නම් එක වැඩි කිරීම දෙක සමානයි ලකුණු අනිවාර්යයෙන්ම දෙකක් ලැබෙනවා ඇති. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. පහත දැක්වෙන්නේ අශෝකමාලා ට්‍රේඩර්ස් විසින් වෙළඳ පොළට හඳුන්වා දී ඇති භාණ්ඩ මිශ්‍රයකි. නිෂ්පාදිත මිශ්‍රයක්. මතකනේ භාණ්ඩ මිශ්‍රය කියන්නේ භාණ්ඩ පෙළවල් කීපයක් සහ ඊතම කීපයක එකතුවක්. යම් අලෙවිකරුවෙක් නැත්නම් යම් ව්‍යාපාරිකයෙක් තම ඉලක්ක වෙළඳ පොළ වෙත හඳුන්වා දෙනු ලබන භාණ්ඩ පෙළවල් නැත්නම් භාණ්ඩ පේලි කියලා ওই පේපර් එකේ ඇවිල්ලා තියෙනවා. එක අවුරුද්දක භාණ්ඩ පේලි වචනේ. පේලි තරම් හොඳ නැහැ. පෙළවල් වඩා හොඳයි. එක්කෝ පෙළවල් නැත්නම් පේලි නැත්නම් වැලවල්. ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රොඩක්ට් ලයින්ස් කියලානේ. ප්‍රොඩක්ට් ලයින්ස් කොහොම ඉතින් අර පේලි කියලා ගන්න බුල වඩා සිංහලට හරියන්නේ භාණ්ඩ වැලක් නැත්නම් භාණ්ඩ පෙළක් කියන එක. එහෙනම් යම් අලෙවිකරුවෙක් ඉලක්ක වෙළඳ පොළට හඳුන්වා දෙනු ලබන භාණ්ඩ පෙළවල් නැත්නම් භාණ්ඩ පේලි කීපයක් සහ ඒ පේලි තුල අඩංගු අයිතම කීපයක් තමයි භාණ්ඩ මිශ්‍රයක් කියන්නේ. දැන් බලන්න මේකේ පළතුරු කිව්වම පළතුරු සීනි කෙසෙල් විතරක් තිබුණොත් ඒක ඒ තරම්ම හොඳ පෙලක් නෙවෙයි පේලියක් නෑනේ ඒකේ එකයි. කීපයක් આવුත් පේලියක් වෙන්නේ. දැන් සිසුන් පේලියක් හදනකොට එක ශිෂ්‍යයෙක් ඉන්නේ. පේලියක් කියලා කියන්නේ කියවෙන්නේ නෑනේ ඒකට. එක ශිෂ්‍යයයි. කීප දෙනෙක් හිටියොත් තමයි පේලියක් කියලා කියන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ මෙතන භාණ්ඩ පේලි නැත්තම් පෙළවල් තියෙනවා මූලිකව තුනක්. පළතුරු, ආහාරපාන, තීන්ත වර්ග. ඒතරේ පේලි වලත් අයිතම කීපයක් තියෙනවා. තේරුණාද? ඒක තමයි සාර්ථක වෙන්නේ. එහෙනම් ඉලක්ක වෙළඳ පොළට හඳුන්වා දෙන භාණ්ඩ පෙළවල් කීපයක් හා ඒවා තුල අඩංගු අයිතම කීපයක් තමයි භාණ්ඩ මිශ්‍රයක් කියලා කියන්නේ. පැහැදිලිනේ? එතකොට අහන්නේ ඉහත මිශ්‍රයට අදාළව දිග, පළල, ගැඹුර, සාමාන්‍ය ගැඹුර සසංගත බව. ඕනෑම විධිමත් භාණ්ඩ මිශ්‍රයක් නම් ප්‍රශස්ත භාණ්ඩ මිශ්‍රයක් නම් මූලික සාධක අපට හතරක් හඳුනා ගන්න පුළුවන්. එකක් දිගක් තියෙන්න ඕනේ, පළලක් තියෙන්න ඕනේ, ගැඹුරක් තියෙන්න ඕනේ, ඒ සසංගත වෙන්න ඕනේ. දැන් බොහෝ විට මම මීට ඉස්සෙල්ලත් මේ වගේ මෙහා සමාන ගැටලුවක් කතා කරා. ඔබට මතක ඇති. මෙවැනි ගැටලුවක් දැන් එන දවසේ වැඩි ඈතක නෙමෙයි. බොහෝ විට 2022 වර්ෂය වෙන්න පුළුවන්. එනම් ලබන අවුරුද්දද? නෑ මේ අවුරුද්ද. මේ අවුරුද්ද විභාග ප්‍රශ්න පත්‍රයේ බොහෝ වෙලාවට තියෙන පුළුවන්කම තියෙනවා මේ වෙනි ගැටලුව. තේරුණාද? මොකද දැන් මේකේ මේ භාණ්ඩ මිශ්‍රයක් තුලින් විවිධ ගැටලු ඇහුවා. කාලයකට ඇහුවේ නෑ මේ වගේ සමස්ත මිශ්‍රයක් දීලා ඒකේ ගුණාංග ටික. ඒ නිසා මේක හොඳට හුරු වෙන මේක කිසිම අපහසුයක් නෑ. මේකට ලකුණු 4ක් ලැබෙනවා අනිවාර්යයෙන්. මේ ලකුණු 4ම ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා පළතුරු කෙසෙල් කියලා තියෙනවා අඹ තිල වර්ග දෙකක් තියෙනවා. අයිතම දෙකක් අපි පෙන්නන්නේ. කෙසෙල් වලත් වර්ග තියෙනවා සීනි කෙහෙල් කෝලි කුට්ටු ඇඹුල් කෙසෙල් 3ක්. අඹ වල රටාඹ කර්තකොළඹු කියලා වර්ග දෙකක් පෙන්වුම් කරනවා. ආහාර පාන කියන භාණ්ඩ පෙළේ වර්ග 3ක් අයිතම 3ක් පෙන්වනවා. කේක් ඒකේ ප්‍රභේද තියෙනවා බටර් කේක්, චොක්ලට් කේක්, රටින්දි කේක්. කිරි කියන අයිතමේ චොක්ලට් කිරි, වෙල්ල කිරි කියලා වර්ග දෙකක් නෙත අයිතම දෙකක් පෙන්වුම් කරනවා. ප්‍රභේද දෙකක්. රෝල්ස් වල බිත්තර රෝල්ස්, චිකන් රෝල්ස්, මාල් රෝල්ස් කියලා වර්ග 3ක්. ප්‍රභේද 3ක් පෙන්වුම් කරනවා. තීන්ත වර්ගවල දැව තීන්ත, මහෝගනි තීන්ත, දැව ආරක්ෂිත තීන්ත කියලා ප්‍රභේද දෙකක් පෙන්වුම් කරනවා. බිත්ති වලට ආලේප කරන තීන්තවල රුබියලක්, නිපොලක්, මල්ටිලැක් කියලා බ්‍රෑන්ඩ්ස් 3ක් පෙන්වුම් කරනවා. අයිතම 3ක්, ප්‍රභේද 3ක්. එතකොට මුලින්ම අහන්නේ දිග. දැන් භාණ්ඩ මිශ්‍රයක දිග කියන්නේ මොකක්ද? දිග කියන්නේ භාණ්ඩ පේලි නැත්තම් පෙළවල් තුල අඩංගු ප්‍රධාන අයිතම වල එකතුව. මූලික අයිතම වල එකතුව. තමයි දිග කියන්නේ. තේරෙනවනේ? සියලු භාණ්ඩ පෙළවල් වල අඩංගු ප්‍රධාන අයිතම වල එකතුව. එහෙනම් දැන් පළතුරු කියන පේලිය. පළතුරු කියන පෙළ ගත්තොත් ඒකේ මූලික අයිතම කීයක් තියෙනවද? 5ක්ද? නෑනේ 2යි.
එකක් කෙසෙල් එකක් කබ දෙකයි. ආහාර පාන කියන ප්‍රොඩක්ට් ලයින් එකේ මූලික අයිටම කීයක් තියෙනවද? 3යි. කේක්, කිරි, රෝල්ස්. ඊට පස්සේ තීන්ත වර්ග වල මූලික අයිටම දෙකයි. මේ මූලික අංක තියෙන දෙකයි. එහෙනම් මෙතන 2යි, 3යි, 5යි, 2යි, 7යි. එහෙනම් දිග 7යි. ප්‍රධාන අයිටම ප්‍රභේද නෙවෙයි. දැන් මේ අතුරු ප්‍රභේද තියෙනවනේ. ඒව නෙවෙයි. මූලික අයිටම වල එකතුව තමයි දිග කියන්නේ. එහෙනම් මේක පැහැදිලි කරන්න තියෙන්නේ අපිට පුළුවන් පැහැදිලි කරන්න මේ වගේ සියලු භාණ්ඩ පෙළවල් තුල අඩංගු මූලික අයිතමයන්ගේ එකතුව. මූලික අයිතමයන්ගේ එකතුව තමයි භාණ්ඩ මිශ්‍රයක දිග කියන්නේ. එතකොට ඕනනම් දාන්න පුළුවන් ඉහත නිදසුනේහි එය 7කි. මතකනේ 7 ආවේ කොහොමද? 7 ආවේ මුල් එකේ 2යි, ඊට පස්සේ මැද එකේ ප්‍රධාන අයිටම 3යි, ඊට පස්සේ අවසන් පේලි ප්‍රධාන අයිටම 2යි. ඒ විදිහට තමයි 7 ලැබුණේ. ඔච්චරයි. ඒක මේක කායි කවදාක කටපාඩම් කරන්න නැවත හිතන්න මුකුත් උන මේක ඔච්චරයි. මේ මෙතනින් මොක නිවාරණය කරන්න. ඊට පස්සේ අපෙන් අහනවා දිග B පළල. පළල කියන්නේ පෙළවල් සංඛ්‍යාව මතක තියාගන්න. භාණ්ඩ පෙළවල් සංඛ්‍යාව පළල කියන්නේ. එහෙනම් මේකේ පෙළවල් 3ක් තියෙනවා, පළල 3යි. වෙන භාණ්ඩ මිශ්‍රයක පළල වැඩි කරනවා කියන්නේ මොකද්ද? පෙළවල් තව අලුත එකතු කරනවා. තව මෙතනට આવු ලිපිඩ්‍රව්‍ය කියලා පෙළක්. එහෙනම් පළල 4යි. තව මෙතනට ඇඳුම් පෙළඳුම් කියලා આવුත් එහෙනම් පළල 5යි. එච්චරයි. එහෙනම් පළල අඩු කරනවා කියන්නේ භාණ්ඩ පෙළක් ඉවත් කරගන්නවා කියන එකයි. හරිනේ? එතකොට B පළල. එතනට ලියමු භාණ්ඩ මිශ්‍රයක ඇතුළත් පෙළවල් සංඛ්‍යාවයි. නිදසුනේහි එය 3කි. පළල 3යි. කොහොමද පළල හැදුනේ? ඔන්න තවත් තුනක් බලමු වරහන් ඇතුලේ. කොහොමද පළල හැදුනේ? හැදුනේ එකක් තිබුණා පළතුරු අනිත් එක තිබුණා මොනවද? ආහාර පානනේ. ආහාර පාන තින්ත වර්ග. ආහාර පාන අනිත් එක තිබුණා තීන්ත. මේක තමයි 3 කියන්නේ. පළල 3යි. ඊට පස්සේ ගැඹුර කියන්නේ භාණ්ඩ මිශ්‍රයේ සියලු පෙළවල් තුල අඩංගු ප්‍රභේදවල එකතුව. ප්‍රධාන අයිතම නෙවෙයි. ප්‍රධාන අයිතම නම් දිගනේ. ඒ ප්‍රධාන අයිතම වල වර්ග තියෙනවා. ඇසුරුමානෝ ප්‍රභේද කීපයක් තියෙනවා. වර්ණ යනුව තියෙනවා. රස යනුව තියෙනවනේ. ඒ වගේ භාණ්ඩ මිශ්‍රයේ සියලු පෙළවල් වල තියෙන සියලු ප්‍රභේදනයන්ගේ එකතුව. සියලු අතුරු ප්‍රභේදනයන්ගේ එකතුව තමයි ගැඹුරු කියන්නේ. තේරුණාද? එතකොට අපි ඒක ලියමු මෙහෙම. ABC භාණ්ඩ මිශ්‍රයේ සියලු පෙළවල් තුල ඇති සමස්ත ප්‍රභේදවල එකතුව.
එකතුවයි. නිදසුනෙහි එය කීයද? පෙළවල් 3යි පෙළවල් තුලේ තියෙන සමස්ත ප්‍රභේදනවල එකතුව තමයි ගැඹුර කියන්නේ. එතකොට එනම් පළතුරු එකේ බලන්න, පළතුරු එකේ විතරක් ගන්නකො. පළතුරු කියන භාණ්ඩ පේලිය නැත්නම් පෙළේ නැත්නම් වැලේ ගැඹුර කීයද? මේක විතරක් ගත්තොත් කියන්නේ සියලු ප්‍රභේදයන්ගේ එකතුව. දැන් මේකේ මූලිකයිතම දෙකයිනේ. කෙසෙල්ලම දෙකයි. ඒක තමයි දිග කියන්නේ. මේ පෙළේ විතරක් දිග දෙකයි. මේ පෙළේ විතරක් තේරුණානේ. එතකොට ප්‍රභේද කීයක් තියෙනවද? කෙසෙල් කොම සීනි කෙසෙල් තියෙනවා. කෝලි කුට්ටු තියෙනවා. ඇඹුල් කෙසෙල් තියෙනවා. ප්‍රභේද 3ක් තියෙනවා. එතනම. අඹ කිව්වම රටාඹ තියෙනවා. කර්තකොළඹු කියලා තව වර්ගයක් තියෙනවා. එහෙනම් එතන අඹවල ප්‍රභේද දෙකයි, කෙසෙල් වල ප්‍රභේද 3 ඔක්කොම 5යි. එහෙනම් 5 තමයි ගැඹුර කියන්නේ. දිග නම් දෙකයි, ගැඹුර නම් 5යි. ප්‍රභේද වල එකතු උච්චරයි. දැන් මේකේ කර්තකොළඹු, රටාඹ, ආයි අඹ කියලා ගන්න බෑනේ. දැන් මෙතන තියෙන්නේ මෙතන දැන් සමහර අය එහෙමත් හිතනවා. මේ අඹ කියන එකත් ගන්නවා එකයි. ඒ වගේම ඒ රටාඹ දෙකයි, B කර්තකොළඹු 3යි. එහෙම බෑනේ. මෙතන අඹ වර්ග දෙකයි තියෙන්නේ. දැන් මේක හිතන්න පළතුරු කඩේක මේ අඹ වර්ග දෙක තියෙනවා කියලා 3ක් හොයන්න බෑනේ අපිට. දෙකම අඹ. එහෙනම් මෙතන 1යි 2යි කෙසෙල් වර්ග 3යි 5යි. ඒ වගේ එහෙනම් මේකෙත් බලන්න. මෙතන තියෙනවා ප්‍රභේද 3ක් කේක් වල. බටර් කේක්, චොක්ලට් කේක්, රටදි කේක්. ප්‍රභේද 3යි. කිරි වර්ග 2යි. 3යි 2යි 5යි. රෝල්ස් වර්ග තියෙනවා බිත්තර, චිකන්, මාළු 3ක්. එහෙනම් 3යි, මෙතන 2යි 5යි, 3 8යි. මෙතන ප්‍රභේද 8ක් තියෙනවා. එහෙනම් ඒකේ ගැඹුර 8යි. ඊළඟට තින්ත වර්ගවල දැව තීන්තවල ප්‍රභේද දෙකක් තියෙනවා. මැහෝගනි තීන්ත සහ දැව ආරක්ෂිත කියලා. බිත්ති වලට අදාළ ආලේප කරන තීන්තවල තියෙනවා බ්‍රෑන්ඩ් 3ක්, වර්ග 3ක්, සන්නම් 3කින් රුබියලක්, නිපොලක්, මල්ටිලක් කියලා. එහෙනම් එතන 3යි 2යි 5යි ගැඹුර. එහෙනම් මේකේ 5යි, මේකේ 3යි 2යි 5 8යි. 8යි 5යි 13යි. මෙතනත් 1යි 2යි 3යි 5යි. මෙතනත් 3යි නේ. එහෙනම් 8යි 5යි 13යි, 13යි 5යි 18යි. හරිනේ. 3යි 3යි 6යි. දැන් මෙතන 5යිනේ. මෙතන 3යි, මෙතන 2යි 5යි. 5යි 5යි 10යි 18යි. එහෙනම් සියලු ප්‍රභේදනයන්ගේ එකතුව 18යි. පැහැදිලි නේද? මේ මූලික ශීර්ෂය ගන්න හැකිලා තේරෙනවද? දැන් රෝල්ස් ගත්තම බිත්තර රෝල්ස් තියෙනවා, චිකන් රෝල්ස් තියෙනවා, මාළු රෝල්ස් තියෙනවා. රෝල්ස් කියලා වෙන මේකක් නැහැ නේ ඉතින්. මෙතන ප්‍රභේද 3යි. මේ ප්‍රභේද වල එකතුව. එහෙමනම් එහෙමනම් නිදසුනේ එය 18කි. නිදසුනේ එය 18කි. ඊට පස්සේ D වල තිබුණේ මොනවද? ගැඹුර, සාමාන්‍ය ගැඹුර. ඔව්. සාමාන්‍ය ගැඹුර කියන්නේ එක් භාණ්ඩ පෙළක් තුල ඇතුළත් විය හැකි ප්‍රභේද වල එකතුව. නැත්නම් එක් භාණ්ඩ පෙළවල් තුල ඇතුළත් විය හැකි ප්‍රභේද වල එකතුව. එක් භාණ්ඩ වල. තේරුණාද? සියලු භාණ්ඩ පෙළවල් තුල අඩංගු සියලු ප්‍රභේද වල එකතුව තමයි ගැඹුර කිව්වේ. තේරුණාද කියන විදිහ? සියලු භාණ්ඩ පෙළවල් තුල අඩංගු සියලු ප්‍රභේද වල එකතුව ගැඹුර. එක් භාණ්ඩ පෙළවල් තුල අඩංගු විය හැකි ප්‍රභේද වල එකතුව තමයි සාමාන්‍ය ගැඹුර කියන්නේ. එහෙනම් එක් භාණ්ඩ පෙළවල් තුල අඩංගු විය හැකි භාණ්ඩ ප්‍රභේදවල නැත්නම් භාණ්ඩ ප්‍රභේද සංඛ්‍යාවයි. භාණ්ඩ ප්‍රභේද සංඛ්‍යාවයි. ඒක හොයන්නේ කොහොමද? ඒක හොයන්නේ මේ විදිහටයි. සාමාන්‍ය ගැඹුර. සාමාන්‍ය ගැඹුර සමානයි ගැඹුර. ගැඹුර බෙදීම පෙළවල් සංඛ්‍යාව. පෙළවල් ගණන. එහෙනම් මතකනේ මේකේ සාමාන්‍ය ගැඹුරව කීයද? 18ක්. 18ක් ආවනේ. භාණ්ඩ පෙළවල් කීයක් තියෙන්නේ? 3යි. එහෙනම් 3 වරක් 6යි. මේකේ තේරුම එක් භාණ්ඩ පෙළයක් තුල සාමාන්‍යයෙන් ප්‍රභේද භාණ්ඩ අයිතම වල ප්‍රභේද වර්ග 6ක් තියෙනවා. ඉතින් හැම එකේම 6ක් නෙවෙයි. ඉතින් ගොඩක් ඒවා 6ක්. සමහර ඒවා 5ක්. සමහර ඒවා 7ක් තියෙන්න පුළුවන්. ටිකක ගොඩක තියෙන්නේ 6ක්. තේරුණාද? රයිට්. ඊළඟට මේක අහන්නේ මොකක්ද ඊළඟට?
සසංගත බව. මොකද්ද මේ භාණ්ඩ මිශ්‍රයේ සසංගත බව කියන්නේ? සසංගත බව කියන්නේ අනුරූපීතාව කියන එක. ඒ කියන්නේ මේ භාණ්ඩ මිශ්‍රයේ සියලු පෙළවල් නිෂ්පාදනය අතින් එක්කෝ ගබඩා කිරීම අතින් එක්කෝ ප්‍රවාහනය කිරීම අතින් එක්කෝ විකිණීම අතින් නැත්නම් පරිභෝජනය අතින් ඒ කියන්නේ සාධක කීපයක් ඔස්සේ මේ භාණ්ඩ පෙළවල් තුල කිසියම් ගැළපෙන බවක් තියෙනවා. මැච් වෙන බවක්. තේරෙනවද? ඒ ගැළපෙන බව තමයි ගැළපීම තමයි සසංගත බව කියන්නේ. ගැළපෙන්නත් එපා. දැන් නිදසුනක් ලෙස අපි හිතමු මීට් ෂොප් තියෙන මස් විකුණන කඩ. ඒ කියන්නේ ප්‍රෙස් පිටි විකුණන මස් කපලා ඒ මස් කඩේ චොක්ලට් අලෙවි කළොත් අපි චොක්ලට් ගන්නවද? ගන්නෙ නැහැ. තරකයක් තියෙනවා චොක්ලට් එක පැකට් කරලා තියෙන. ඒකට හානියක් නැහැ. ඒකට මුකුත් නෑ. නමුත් ඒ වුණත් අපිට ගන්න හිතනවද මස් කඩේකින්? චොක්ලට් ගන්න නැහැ අපි. පැහැදිලිවම ගන්නේ නැහැනේ. තේරුණාද? ඒ වගේ ඒතර ගැලපෙන්නේ නැහැනේ. ගැලපෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් සමහර විට අපි ග්‍රොසරියක් කරගෙන යනවා. ඒ ග්‍රොසරියේ තියෙනවා එළවලු. ඒත් එක්කම රෙදිපිලිත් අලෙවි කරනවා. 3-5 වර්ගයක් තියෙනවා. අයිස්ක්‍රීම් වර්ගයක් තියෙනවා. රබර් සෙරෙප්පුත් විකුණනවා. දැන් පත්තු නැති නේද? ගොඩක් සමහර සිල්ලර වෙලසර තියෙනවා රබර් සෙරෙප්පු. නමුත් ඒක මැච් වෙන්නේ අපි දැක්කොත් ගන්නවා. නමුත් අපි රබර් සෙරෙප්පුවක් ගන්න තීරණය කරොත් අපි ඒ වෙලෙන්සලට යන්නේ නැහැ. අපි යන්නේ පාවහන් වෙලෙන්සලකට. තේරුණාද? ඒ නිසා සමහර තැන්වල නොගැලපෙන භාණ්ඩ තියාගෙන අලෙවි කරන සමහරට ඒවා ඉතාලම කලාතුරකින් තමයි විකිරෙන්නේ. සාර්ථක නැහැ ඒක. තේරුණාද? වඩා සාර්ථක වෙන්නේ එකිනෙකට ගැලපෙන භාණ්ඩ පෙළවල්. එකිනෙකට ගැලපෙන භාණ්ඩ පෙළවල් සහ අයිතම අලෙවි කරොත් අනිවාර්යයෙන්ම මේක සාර්ථකයි. දැන් අපි සාමාන්‍යයෙන් සිල්ලර කඩේකට යනවා හාල් පිටි සීනි පරිප්පු කරවල 3-5 වර්ග ගන්න. පැහැදිලිනේ? එතකොට ඔය කඩේ අපි හිතමු තියෙනවා කියලා පාවහන් ගන්න හිතාගෙන යන්නේ. අපි සමහරට ගත්තත් ගන්නේ සැකෙන්. අපිට වෙලාවක් නෑ නගරයට යන්න. පාවහන් වෙලෙන්සල තියෙන ටිකක් ඈත. එතනට යන්න ප්‍රකාරය බහුලයි. ඒ මිස ගත්තොත් හැරෙන්න අපි යන්නෙම පාවහන් ගන්න පාවහන් වෙලෙන්සලකට. ඒ නිසා මේ භාණ්ඩ මිශ්‍රයේ සියලු පෙළවල් සහිතම එකිනෙකට ගැලපෙන්න ඕනේ. ඒ ගැලපෙන බව තමයි සසංගත බව කියන්නේ. එතකොට ගැලපුණොත් හොඳයි. ගනුදෙනු කරවගේ ආකර්ෂණේ දිනන්න පුළුවන්. විකුණුම් වැඩි කරගන්න පුළුවන්. තේරුණාද? දැන් බලන්න මේක ගැලපෙනවද? පළතුරු ආහාර පාන තින්ත වර්ග පළතුරු සහ ආහාර පාන වල ගැලපීමක් තියෙනවා. දෙකම ආහාරනේ. පරිභෝජනය කරන ගන්න දෙයක් නෙකලිම කන්න ගන්න දෙයක් නේ. තේරුණාද? එතකොට මෙතන ආහාර පාන පළතුරු 100%ක්ම නොවේ. යම් ප්‍රමාණයක සසඳීමක් තියෙනවනේ. දෙකම ආහාර වර්ග. කෙලින්ම අනුභව කරන්න ගන්න දෙයක්. තීන්ත වර්ග අනුභව කරනවද බොනවද? නෑනේ බොන්න පුළුවන්. ඉතින් අවසාන හුස්ම හෙලන්න බලාගෙන. එහෙනම් තීන්ත වර්ග ගැලපෙන්නේ ඒක ආහාර පාන වලට අයිති නෑ. එහෙනම් මේ දෙකේ යම් ගැලපීමක් තිබුණත් මේ දෙක තීන්ත වර්ගත් එක්ක කිසිම ගැලපීමක් නෑ. ඒ නිසා සමස්ත භාණ්ඩ මිශ්‍රය සසංගත නෑ. පැහැදිලිනේ? රයිට්. එහෙමනම් භාණ්ඩ මිශ්‍රයේ සියලු පෙළවල් අතර පැවතිය යුතු ගැලපෙන බව තමයි සසංගත බව කියන්නේ. එහෙනම් ඉහත මිශ්‍රයේ පළතුරු සහ ආහාර පාන වල යම් ගැලපීමක් ඇතත් තීන්ත පෙළත් සමග සැසඳීමේදී සමස්ත භාණ්ඩ මිශ්‍රය සසංගත නොවේ. උච්චරයි. එතකොට භාණ්ඩ මිශ්‍රයෙන් මෙන්න මේ ගැටලුව ආවොත් ඔබට ලියන්න පුළුවන් වගේ
මින් එහාට මේ භාණ්ඩ මිශ්‍ර අහන්න දෙයක් නැහැ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මෝටර රථයක් උදාහරණයටගෙන නිෂ්පාදිතයේ මට්ටම් නිදසුන් සහිතව පැහැදිලි කරන්න. මෝටර රථයක් උදාහරණයට ගත්තොත් නිෂ්පාදිත මට්ටම්. දැන් නිෂ්පාදිතයක මට්ටම් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. මහාචාර්ය කොට්ලරට අනුව. මතකනේ? හර ප්‍රතිලාභ මට්ටම, මූලික නිෂ්පාදිතය, අපේක්ෂිත නිෂ්පාදිතය, වර්ධිත නිෂ්පාදිතය සහ විභව නිෂ්පාදිතය කියලා. මතකයිනේ? මේ මට්ටම් පහ ලියන්න ඕනේ, පැහැදිලි කරන්න ඕනේ මෝටර රථයක් උදාහරණයට අරගෙන. එහෙනම් පළවෙනි එක තමයි හර ප්‍රතිලාභ. හර ප්‍රතිලාභ. ඒ කියන්නේ හර කියන්නේ මූලික ප්‍රතිලාභ. හර ප්‍රතිලාභ මට්ටම. හර ප්‍රතිලාභ මට්ටම. ඒ කියන්නේ භාණ්ඩයක මූලික ප්‍රයෝජ්‍යතාවය ඇතුළත් භාණ්ඩයේ සැලසුම අවස්ථාව. භාණ්ඩයක මූලික දැන් මේක කියන්නේ මෝටර රථයේ මූලික ප්‍රයෝජ්‍යතාවය මොකද්ද? ගමන් පහසුව. ඕකනේ මූලික ප්‍රයෝජ්‍යතාවය. එහෙනම් ගමන් පහසුව සහිත සැලසුම්ගත අවස්ථාවක්. මෝටර රථයේ සැලසුම්ගත අවස්ථාවක් තිබෙනවා නම් ඒක තමයි හර ප්‍රතිලාභ මට්ටම කියන්නේ. මේකෙදි භෞතිකව භාණ්ඩයක් වෙළඳපොළ සඳහා වාණිජකරණය සඳහා නිෂ්පාදනයක් වෙන්නේ. සැලසුම් අඳිනවා මෝටර රථයේ නිමාවෙනිදී අඳිනවා. සමහරට සාම්පල් ටිකක් හදනවා. තෝරගත්ත පාරිභෝගිකයන්ට දෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිචාර ගන්නවා. එයාලා දෙන ප්‍රතිචාර අනුව අවශ්‍ය ගැළපීම් සහ වෙනස්කම් කරලා නවීකරණය කරනවා. ඒ වගේ මට්ටම තමයි මේ කියන්නේ. තේරුණාද? එහෙනම් මූලික ප්‍රයෝජ්‍යතාවය ඇතුළත් සැලසුම්ගත අවස්ථාව. උදාහරණය තමයි ගමන් පහසුව සහිත මෝටර් රථ සැලසුමක්. එච්චරයි. ඕක තමයි පළවෙනි මට්ටම. හර ප්‍රතිලාභ මට්ටම. කෝ බෙනිෆිට් ලෙවල් එක. දෙවැනි එක මොකක්ද? මූලික නිෂ්පාදිතය. ඒ කියන්නේ මොකද්ද? භාණ්ඩයක මූලික අංග තියෙනවනේ. ඒ මූලිකාංග සහිතව භෞතික නිෂ්පාදිතයක් බවට පත් කරන අවස්ථාව. දැන් මෝටර රථයේ මූලිකාංග තියෙනවා. චැසිය, රෝද, ඒ වගේම ආසන, එන්ජිම, සුක්කානම අන්නේ මූලිකාංග ඇතුළත් කරලා භාණ්ඩය භෞතික භාණ්ඩයක් බවට පත් කරන අවස්ථාව තමයි දෙවන මට්ටම මූලික නිෂ්පාදිතය කියන්නේ. භෞතික නිෂ්පාදිතය කියලා කියන්න පුළුවන්. ඔකට ටැන්ජිබල් ප්‍රොඩක්ට් කියලා කියන්න පුළුවන්. බේසික් ප්‍රොඩක්ට් කියලා කියන්න පුළුවන්. තේරුණාද? එහෙනම් භාණ්ඩයක මූලික අංග සහිතව භෞතිකව නිපදවන අවස්ථාව නැත්නම් මට්ටම. උදාහරණ අපි ලියමු. උදාහරණ චැසිය, පස්සේ බන්ද, එන්ජිම, පස්සේ ආසන, පස්සේ සුක්කානම, ස්ටියරින් වීල් එක හරවන්න ගන්න සුක්කානම ආදී අංග සහිතව නිපද වූ මෝටර රථය. එච්චරයි. ඒක තමයි මූලික නිෂ්පාදිතය. තුන්වෙනි එක තමයි අපේක්ෂිත නිෂ්පාදිතය. එක්ස්පෙක්ටඩ් ප්‍රොඩක්ට්. අපේක්ෂිත නිෂ්පාදිතය නැත්නම් නිෂ්පාදන මට්ටම. අපේක්ෂිත නිෂ්පාදන මට්ටම. නැත්නම් අපේක්ෂිත නිෂ්පාදනයකොත් ප්‍රශ්නයක් නැහැ.
එක්ස්පෙක්ටඩ් ප්‍රොඩක්ට් ලෙවල් එක. මේ කියන්නේ භාණ්ඩයකින් පාරිභෝගික අපේක්ෂා කරන ගුණාංග ඇතුළත් කරන ලද තත්ත්වය. කිසියම් භාණ්ඩයකට පාරිභෝගික අපේක්ෂිත ගුණාංග තියෙනවනේ. ඒ ගුණාංග ඇතුළත් කරලා බිහි කරපු තත්ත්වය තමයි අපේක්ෂිත නිෂ්පාදන මට්ටම කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මෝටර රථය නම් මොකද්ද? ආරක්ෂාව, සුව පහසුව, තව මොකද වේගනේ. ආරක්ෂාකාරීව ගමන් බිමන් යන්න පුළුවන් වෙන්න ඕනේ. සුව පහසුර යන්න පුළුවන් වෙන්න ඕනේ. වේගයෙන් යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ගුණාංග තුන නැත්නම් මේ මෝටර රථේ වැඩක් නැහැ. අන්න එහෙනම් පාරිභෝගික අපේක්ෂා කළ ඒ තුන නම් ඒ තුන අඩංගු නම් මෝටර රථයක ඒක තමයි අපේක්ෂිත නිෂ්පාදන මට්ටම කියන්නේ. තේරුණානේ? එහෙනම් ගනුදෙනුකරුවන් අපේක්ෂිත ගුණාංග සහිතව නැත්නම් ගුණාංග ඇතුළත් කරන ලද නිමැවුම් මට්ටම. උදාහරණ ඉල්ලනවනේ. එහෙනම් උදාහරණ තමයි ආරක්ෂාව විශේෂයිනේ. ආරක්ෂාව අනිත් මොකද්ද? වේගය. වේගෙන් ගමන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. වේගය තව මොනවද? සුව පහසුනේ. සුව පහසුව ඇතුළත් මෝටර රථේ. පැහැදිලිනේ? හතරවෙනි එක තමයි වර්ධිත නැත්තම් වැඩි දියුණු කළ වර්ධිත නිෂ්පාදන මට්ටම. ඒ කියන්නේ ගනුදෙනුකරු අපේක්ෂා කළ මට්ටමටත් ඔබට ගිය පහසුකම් සහිතව භාණ්ඩයක් පත් කරොත් ඒක තමයි වර්ධිත නැත්නම් වැඩි දියුණු කළ නිෂ්පාදනය කියන්නේ. ඕග්මන්ටඩ් ප්‍රොඩක්ට්. ගනුදෙනුකරු අපේක්ෂා කළ මට්ටමටත් ඔබට ගියපු පහසුකම් සහිතව මෝටර රථයක් හැදුවොත් ඒ මෝටර රථය තමයි වර්ධිත නිෂ්පාදන මට්ටම කියලා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් නැවිගේටර් ෆැසිලිටි එක. ඒ කියන්නේ මඟ පෙන්වීමේ පහසුකම්. ඒ වගේම ABS බ්‍රේක් සිස්ටම් නැත්නම් අර රෝද හතරේ තිරිංග හතර ආකාරයකට ක්‍රියාත්මක කරමින් වාහනයට ආරක්ෂාව සලසන තිරිංග පද්ධතිය. ඒවා අපි අපේක්ෂා නොකළ දේවල්. අන්න ඒ වගේ පහසුකම් ඇතුව මෝටර තයාර නිෂ්පාදනය කළොත් ඒක තමයි මොකද්ද? වර්ධිත නිෂ්පාදනය කියන්නේ. ඒ වගේම දැන් ඔය රන් ෆ්ලැට් ටයර් සිස්ටම් එක ස්පෙයා විල් නැහැනේ. අමතර රෝදයක් නැහැ. හදිස්සියේ ටයර් පංච් එකක් වුණොත් ටයර් එක හිල්ලුණොත් මොන හරි ඇනිලා කිලෝමීටර් 50ක් 80ක් 100ක් වගේ ප්‍රමාණයක් යන්න පුළුවන්. ගිහිල්ලා අපිට ඒ පැච් එක දාගන්න පුළුවන්. ටයර් මාරු කර මගේ ඉන්න ඕනේ. අපි අපේක්ෂා නොකළ දේවල් ඒවා. තේරෙනවද? අන්න ඒ මට්ටමට ආවම තමයි වර්ධිත නිෂ්පාදිතයක් වෙන්නේ. එහෙනම් ගනුදෙනුකරු අපේක්ෂිත මට්ටමත් ඉක්මවා පහසුකම් ඇතුළත් කරන ලද මට්ටම. උදාහරණ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. මඟ පෙන්වීමේ පහසුකම්. ඒ වගේම එයා බැලුන්ස් අපි අපේක්ෂා නොකර දේවල්. ආරක්ෂිත බැලූන. ඒ වගේම ABS කියලා ලියන සිංහලෙන් ලියන වචනයක් නැහැ. ABS ඇන්ටි ලොකින් බ්‍රේක් සිස්ටම් කියන එක. ABS තිරිංග පද්ධති ඇතුළත් කර ඇති මෝටර රථය.
ඒක තමයි වර්ධිත කියන්නේ. එහෙනම් පස්වෙනි සහ අවසාන මට්ටම මොකද්ද? පස්වෙනි සහ අවසාන මට්ටම විභව නිෂ්පාදන මට්ටම. නැත්නම් විභව නිෂ්පාදන මට්ටම. පොටෙන්ෂියල් ප්‍රොඩක්ට් ලෙවල් එක. පොටෙන්ෂියල් ප්‍රොඩක්ට් ලෙවල් එක. ඒ කියන්නේ අනාගතයේදී උපරිම ලෙස දියුණු වෙලා සංවර්ධනය වෙලා වෙළඳ පොළට ඉදිරිපත් විය හැකි මට්ටම. තාම උනේ නැහැ. වෙන්න පුළුවන්. මේබි වෙන්න පුළුවන්. තේරුණාද? අනාගතයේදී උපරිම ලෙස සංවර්ධනය වෙලා වෙළඳ පොළට ඉදිරිපත් කරන්න පුළුවන් මට්ටම තමයි විභව නිෂ්පාදන මට්ටම කියන්නේ. තේරුණාද? අනාගතයේදී උපරිම ලෙස දියුණු කරමින් වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි මට්ටම. උදාහරණයකුත් ලියමු ඉතින්. අපි හිතමු ස්වයංක්‍රීය දහවන පහසු ඔටෝ ඩ්‍රයිව් සිස්ටම් එක හඳුන්වා දුන්නොත් අපට පුදුම වෙන්න දෙයක් නැහැ. වාහනේට ගොඩ වුණා, සීට් එක වාඩුණා, සීට් බෙල්ට් දාගත්තා. අපට අවශ්‍ය ගමනාන්තය ඩෙස්ටිනේෂන් එක පිටු ඩෑෂ්බෝඩ් එකේ තියෙන පුළුවන් පොඩි කම්පියුටර් මොනිටර් එකක් අපි ඒකේ කීබෝඩ් එක පාවිච්චි කරලා අපි ගමනාන්තය දක්වනවා. ඊට පස්සේ අපෙන් අහනවා පාර විකල්ප පාරවල් කීපයක් තියෙනවා. හයිවේ, නෝමල් වේ කීපයක් තියෙනවා. අවශ්‍ය පාර අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. සමහර පාර එක පාරක් තියෙනවා දුරයි. ඒ දුර පාරෙන් යද්දි අතරමඟදී අපේ තව ඥාති ගෙදරකට අපිට පුළුවන් බැහැ දකින්න. එහෙනම් අපි ඒ පාර සිලෙක්ට් කරනවා. නැත්නම් කෙලිම හයිවේ එකක් සිලෙක්ට් කරනවා. යන වේගයක් සිලෙක්ට් කරනවා. කරලා අපිට දින්න දා ගන්න. වාහනේ අරගෙන යනවා. පාරේ බ්‍රේක් කරන්න තැන වාහනේ බ්‍රේක් කරනවා ස්වයංක්‍රීයව. කහයිරේදී නතර වෙනවා. රෙඩ් ලයිට් එකේ නතර වෙනවා, ග්‍රීන් ලයිට් එකේ නතර යනවා, සියල්ලක වෙනවා. ගිහලා අවසානයේ ගමනාන්තරය ගිහලා නතර කරලා පහසු තැනක නතර කරලා තමයි අපිට කතා කරනවා. ස්පීකරෙන් ඇහෙනවා. දැන් ඔබගේ ගමනාන්තරය ඇවිල්ලා තියෙන්නේ අපිට දැනුම් දෙනවා. බලන්න මොනතරම් නිදහස්ද කියලා. රැයක් වුණත් අපිට බය නැතුව නිදි මරලා වාහනයක් එලවන්න ඕනේ නැහැ යන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් ආවොත් අපිට පුදුම වෙන දෙයක් නැහැ. අනාගතේ. තේරුණාද? උදාහරණයක් අපි ලියමු ස්වයංක්‍රීය ධාවන පහසුකම් සහිත මෝටර් රථය. ඔන්න වගේ නිෂ්පාදිතයක ප්‍රධාන මට්ටම් 5ක් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 10 වෙනි ප්‍රශ්නේ. කිරිපිටි පැකට්ටුවක් නිදසුන් ලෙස ගත් විට ඇසුරුමක ප්‍රභේද නම් කර නිදසුන් දක්වා ඒවායේ අරමුණුද සඳහන් කරන්න. ඒතර ප්‍රශ්නයේ කොටස් දෙකක් තියෙනෝනේ. ඇසුරුමක ප්‍රභේද නිදසුන් සමග කියන්න ඕනේ, අරමුණුත් කියන්නට ඕනේ. අපි දන්නවා ඇසුරුමක ප්‍රභේද කීයද? 3යි තියෙන්නේ. ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීය ඇසුරුම නැත්නම් ප්‍රවාහන ඇසුරුමනේ. එතකොට ප්‍රාථමික ඇසුරුම කියන්නේ මොකද්ද? භාණ්ඩයක් පළමුව ස්පර්ශ කරන ඇසුරුම් කොටස. දැන් උදාහරණයක් වශයෙන් දැන් කිරිපිටි පැකට්ටුවක් ගත්තොත් කිරිපිටි පැකට්ටු ගොඩක් කරලා තියෙනවා ලැමිනේටින් වගේ ඇසුරුමක්නේ. අර ඊයන් කඩදාසි වගේ. ඒක තමයි මුලින්ම කිරිපිටි ස්පර්ශ වෙන්නේ. ඒක තමයි ප්‍රාථමික ඇසුරුම. තේරුණාද? ඊට පස්සේ ඒක සමහරට ටින් එකක් මත නැත්නම් කාඩ්බෝඩ් ඇසුරුමක ලස්සන වයි වර්ණ කාඩ්බෝඩ් ඇසුරුමක දානවා. ඒක තමයි ද්විතීයික ඇසුරුම. ඊට පස්සේ එවැනි කිරිපිටි පැකට් 12 24 48 වශයෙන් බන්ඩල් වශයෙන් කට්ටල් වශයෙන් දාන ලොකු කාඩ්බෝඩ් පෙට්ටි පාවිච්චි කරනවා. ඒක තමයි තෘතීය ඇසුරුම කියන්නේ. ඒ වගේ මූලික ඇසුරුම් 3යි. එහෙනම් පළවෙනි එක තමයි ප්‍රාථමික ඇසුරුම. එතකොට නිදසුන තමයි දැන් මේක අහන නිදසුන. එහෙනම් නිදසුන තමයි ඔව් අපි මෙතන ලියමුනේ නිදසුන තමයි කිරිපිටි අඩංගු අපි කියමු ඊයම් කියලා කියනවනේ ඊයම් ඇසුරුම. එතකොට අරමුණු
මෙන්න මේක අරමුණු තමයි වැදගත් වෙන්නේ. අරමුණු වලට තමයි මේකට ලකුණු 3ක් දෙනවා නම් බොහෝ වෙලාවට භාගය බැගින් 2ක් හම්බ වෙයි. භාගය බැගින් ලකුණු 1ක් හම්බ වෙයි මේ දෙකට. ලකුණු 2 දෙයි අරමුණු වලට. නැත්නම් ලකුණු 2ක් නම් ප්‍රාථමික සුරුම කියලා නම් කරාම භාගයයි උදාහරණයට භාගය ලකුණු 1යි. හරිද? අරමුණු එක වුණොත් 1යි, 2 වුණොත් භාගය බැගින් ඒත් 1යි. කොහොමද අරමුණු වලට ලකුණු ප්‍රමාණයෙන් භාගයක්ම දෙනවා. ප්‍රාථමික ඇසුරුමේ අරමුණු කීයක් තියෙනවද? 2ක් තියෙනවනේ. මොකක්ද අරමුණු 2? එකක් තමයි භාණ්ඩයට ආරක්ෂාව. දැන් අර ලැමිනේටින් නැත්නම් ඇසුරුමෙන්නේ හුලං වදින්න නැතුව ආරක්ෂා කරන්නේ ඒක. තේරෙනවද? උපරිම ආරක්ෂාව. දැන් බෝතලයක දාන බෝතලයට අපි බහලනකොට මොකද ද්‍රව්‍ය ඉහිරෙන්නේ අපත යන්නේ ආරක්ෂාව. ටින් එකක ඒත් ආරක්ෂාව. පෙට්ටියක ඒත් ආරක්ෂාවනේ. අනිත් එක මොකද්ද? විවිධ ප්‍රමාණයන්ගෙන් වෙළඳපොළ ගෙන යාම. දැන් ග්‍රෑම් 250, 500, 1000 ආදි වශයෙන් නේ. නැත්නම් ලීටර් භාගය, ලීටර් 1 ආදි වශයෙන් විවිධ ප්‍රමාණ වලින් ගෙන යන්න පහසු වෙනවා ඇසුරුම නිසා. එහෙනම් ප්‍රධාන අරමුණු 2යි ප්‍රාථමික ඇසුරුමේ. එකක් තමයි භාණ්ඩ ආරක්ෂාව. එකක් භාණ්ඩ ආරක්ෂාව. දෙක මොකක්ද? විවිධ ප්‍රමාණ වලින්. විවිධ ප්‍රමාණ වලින් වෙළඳපොළට හඳුන්වා දීම. වෙළඳපොළට හඳුන්වා දීම. අරමුණු 2යි. දෙවැනි එක තමයි ද්විතීයික ඇසුරුම. ද්විතීයික ඇසුරුම සෙකන්ඩරි පැකේජ් එක. නිදසුන තමයි මොකද්ද? කිරිපිටි පැකට් උනේ. අර EM නැත්නම් ලැමිනේටින් ඇසුරුම ඇතුළත් කරනවා වර්ණ කාඩ්බෝඩ් පෙට්ටියක් තුල. ඒක තමයි ද්විතීයික ඇසුරුමනේ. එහෙනම් වර්ණ කාඩ්බෝඩ් ඇසුරුම. ඒකේ තියෙන අරමුණු 2ක්. ඒකෙත් අරමුණු 2ක් තියෙනවා. ඇසුරුම් තුනේම අරමුණු 2 බැගින් තියෙන මතක තියාගන්න. මොකද ඒකේ අරමුණු ප්‍රාථමික ඇසුරුමට ආරක්ෂාව. දැන් භාණ්ඩයට ආරක්ෂාවනේ ප්‍රයිමරි පැකේජ් එකකින්. ප්‍රයිමරි පැකේජ් එකත් හිල් වෙන්න පළුදු වෙන්න නොදෙන්න තමයි එහෙනම් දෙවන ඇසුරුමක් තියෙන්නේ. එහෙනම් ඒක ආරක්ෂාව. දෙවැනි එක තමයි පාරිභෝගික ආකර්ෂණ ලබා ගැනීම. ඇත්තටම මේ සෙකන්ඩරි පැකේජ් එක තමයි අලංකාර ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ. අලංකාරත්වය තියෙන එකනේ. ඒක දැක්කම තමයි භාණ්ඩය මිලදී ගන්න හිතෙන්නේ. එහෙනම් පාරිභෝගික ආකර්ෂණය දැනවීම තමයි දෙවන සහ අවසන් අරමුණ වෙන්නේ. එහෙනම් පළවෙනි එක තමයි ප්‍රාථමික ඇසුරුමට ආරක්ෂාව. දෙවැනි එක තමයි පාරිභෝගික ආකර්ෂණය ලබා ගැනීම. එච්චරයි. තුන්වෙනි වර්ගය තමයි තුන්වෙනි ඇසුරුම තමයි තෘතීය ඇසුරුම. නැත්නම් මේකටම කියනවා නාවුක ඇසුරුම. නැත්නම් මේකටම කියනවා ප්‍රවාහන ඇසුරුම. මතකයි නම් තුනම ප්‍රවාහන ඇසුරුම් කොටස. එක්ක ටර්ටියරි පැකේජ්, එක්ක ෂිපින් පැකේජ්, එක්ක ට්‍රාන්ස්පෝර්ටේෂන් පැකේජ්. තුනම හරි. මේකේ උදාහරණේ නිදසුන තමයි කිරිපිටි කට්ටල්. බණ්ඩල් කියන එක කට්ටල් බහාලන විශාල කාඩ්බෝඩ් පෙට්ටි. පැකට් 24, 48 ආදි වශයෙන් විශාල කාඩ්බෝඩ් පෙට්ටි තියෙන. ඒව තමයි තෘතීය ඇසුරුම නැත්නම් ප්‍රවාහන ඇසුරුම කියන්නේ. අතර මේ ප්‍රවාහනේ පහසුන්නේ ගොඩක් වෙලාට තියෙන. ප්‍රවාහනේ ගබඩා කිරීම පහසුන්නේ. එහෙනම් ඒකෙත් අරමුණු තියෙනවා 2ක්. පළවෙනි එක තමයි ආරක්ෂාකාරීව මෙන්ම පහසුවෙන් රැස් කර තබන්න, ගබඩා කර තබන්න පුළුවන්. එතකොට පළවෙනි අරමුණ තමයි භාණ්ඩය
පහසුවෙන් ගබඩා කර තබන්න, රැස් කර තබන්න පුළුවන් වන විදිහේ ඇසුරුමක් වශයෙන් මේක පාවිච්චි කිරීම. දැන් බලන්න දැන් ওই කිරිපිටි පැකට් එක එකනේ එක එක ගබඩා කරන්න ගියොත් එකක් වෙලා වෙනවා ගබඩා කරන්න. අනික ගබඩා කර තිබුවොත් ආරක්ෂාව නැහැ. සමහරට ඒවා සත්තු වල හිල් කරනවා, හුලං වදිනවා, නැෂ්‍ය වෙනවා. නමුත් කාඩ්බෝඩ් පෙට්ටිය දාලා අපි අර ගම් ටේප් අල්ලලා තියෙනවා ඒක සීල් වෙලානේ. එහෙනම් ඒක එකක් ආරක්ෂාවක් තියෙනවා. අනිත් එක මොකද්ද ගබඩා කර තබන්නත් ලේසි. බොහොම ඒ කියන්නේ චූටි ඉඩක් තුල වැඩි ප්‍රමාණයක් රැස් කර තබන්න පුළුවන්. ඒ පළවෙනි අරමුණ. ආරක්ෂාකාරීව හා පහසුවට ආරක්ෂාකාරීව හා පහසුවට ගබඩා කිරීම. දෙවන අරමුණ මොකද්ද? ප්‍රවාහනය. ඒකෙන් කෙලින්ම ඒ පෙට්ටි පිටින් පුළුවන් ප්‍රවාහන මාධ්‍යයෙන් පටවන්න. ඒතර අඩු වෙලාවකින් පටවන්න පුළුවන්. ගොඩ බාන ලේසි. ඒ වගේම ප්‍රවාහනයේදී ගැස්සෙන්නේ පැද්දෙන්නේ පළුදු වීම අඩුයි. එහෙනම් ආරක්ෂාකාරී. එහෙනම් ආරක්ෂාකාරීව අරකමයි ආරක්ෂාකාරීව හා පහසුවට ගබඩා කිරීම නෙමෙයි මොකද්ද ප්‍රවාහනය කිරීම. ඔක තමයි දෙවෙනි අරමුණ. ඔච්චරයි. ඕනෑම භාණ්ඩයක ඇසුරුමක ප්‍රභේද තුනයි. ප්‍රභේද තුනේ අරමුණු ඔය වගේ සමානව ගන්න පුළුවන්. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 11. දුමිදු සහ කුමුදු යන මිතුරන් දෙදෙනා සීතකල සරුවත් සකසා වෙළඳ පොළට සපයන නමුදු උසස් තත්ත්වයේ ඇසුරුම් භාවිතයට උනන්දු නොවේ. හොඳ ඇසුරුම් කරණයක් තුළින් ඔවුන්ටත් කරගත හැකි ප්‍රයෝජන 4ක් පැහැදිලි කරන්නකොට මේක කරුණු ලිව්වම ඇති. මේ වගේ ප්‍රශ්නයක විස්තරාත්මකව පිටුරු ලියන්න එපා. කරුණු 4ක්. දුමිදු සහ කුමුදු සීතකල සරුවත්. දැන් සරුවත් වලට පොඩි කැමැත්තක් තියෙන විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතර අර කසනේ කසයට හපල බොනකොට ඒ සීතකල සරුවත් හොඳයි. ඒක ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම විශේෂයෙන්ම වැසි සමයට නෙවෙයි උෂ්ණ සමයටනේ. එතකොට උසස් තත්ත්වයේ ඇසුරුම් භාවිතයට ගන්නෑ. මොකද ගොඩක් අය සරුවත් මේ අලෙවි කරන තැනම සමහරට බොන්නේ නැහැනේ. ඒ නිසා මේවා ගොඩක් මේක පැක් එක දාලා තියෙන්නේ. ඒ පැක් එක බාල තත්ත්වයේ පැක් එකක් කියන එක කියන්නේ. දැන් සමහර ඔබ දැකලා තියෙනවා සමහර ආයතනවල එක එක අයිස් කොෆි වෙන්න පුළුවන්. ඒ වගේම තව ෆලූඩ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් දාලා දෙන පැක් එක තියෙනවා. අර නිකන් වීදුරුවක හැඩයට තියෙන තේරෙනවද? මේ අර කඩදාසි වලින් හැදපු නමුත් ඉක්මනට පෙඟෙන්නේ නැති සුරක්ෂිත. ඒකේ අනික පිටත බොහොම ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ඒක දැක්කම බොන්න හිතෙනවා. හරිම ප්‍රියජනකයි. රුචිකත්වයේ වැඩි කරන්නේ ඒ වගේ හොඳ ඇසුරුමක් වෙන්න එපා. එහෙම ඇසුරුම් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ හොඳ ඇසුරුම් කරණයක් තුලින් මේගොල්ලෝ ලැබෙන ප්‍රයෝජන. මොකක්ද? පැහැදිලිවම පාරිභෝගික ආකර්ෂණය. ආකර්ෂණය ලබන්න නම් හොඳ උසස් ගණයේ ඇසුරුමක් තියෙන්න. මොකද මුලින් දකින්නේ අපි සරුවත් නෙමෙයි ඇසුරුම. ඇසුරුමට ආකර්ෂණයක් නැත්නම් සරුවත් වලට කොහෙත්ම ආකර්ෂණයක් නැහැ. සෑම භාණ්ඩයකම එහෙමනේ. හැම භාණ්ඩයකම ඔක අපි මුලින්ම දකින්නේ භාණ්ඩේ නෙමෙයි ඇසුරුම. ඇසුරුමත් එක්ක තමයි භාණ්ඩයට අපි ආකර්ෂණයක් ඇති වෙන්නේ. පළමුව ඇසුරුම, දෙවනුව භාණ්ඩේ. එහෙම නෙන්නේ. එහෙනම් පළවෙනි එක තමයි ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් හිමිවීම. පළවෙනි එක. දෙවැනි එක තමයි දැන් බාල ඇසුරුම් නිසා මෙතෙක් අලෙවි අඩු වෙන්න පුළුවන්. හොඳ ඇසුරුමක් පාවිච්චි කරා මොකද වෙන්නේ? අලෙවියේ වැඩි වෙනවා. නම් විකුණුම් සහ ලාභ ඉහළ යනවා. එහෙනම් විකුණුම් හා ලාභ ඉහළයි. තුන්වෙනි එක තමයි හොඳ ඇසුරුම් කරණයක් මගින් අනිවාර්යයෙන් මේගොල්ලන්ට ගබඩා කිරීමේ කටයුතු පහසු වෙනවා. දැන් සමහරට බාල ඇසුරුමක් නිසා එක පිටයක තබන්න බෑ. සීතකරණ එක දැන් සීතකරණ එකක් මදි එහෙනම්. ඇයි සීතකරණ එක පිට දැන් හොඳ ඇසුරුමක් පාවිච්චි කරොත් සීතකරණේ සෑම තට්ටුවකම එක පිටයක තබන්න පුළුවන්. ඒව ශක්තිමත්. තේරුණාද? ඒ නිසා අර මේ ගබඩා ඉඩකඩ පවා සීත කිරීමේ ගබඩා ඉඩකඩ පවා මොකද වෙන්නේ? අඩු වෙනව නැත්තම් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අඩු ඉඩකඩක වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීම හැකියාව ලැබෙනවා. තේරුණාද? එහෙනම් සීමිත ඉඩක් තුල
සීමිත ඉඩක් තුල වැඩි ප්‍රමාණයක් ගබඩා කළ හැකි වීම. ගබඩා කළ හැකි වීම. තව එකක් ලියමු. හොඳ ඇසුරුම් කරණයක් මගින් ඒගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා අර තමන්ගේ වෙළඳසැලේ දැන් තමන් දැන් මේගොල්ලෝ කිසියම් වෙළඳ ස්ථානයක දැන් මේ වැඩේ කරනවා ඇත්තේ වෙළඳසැලේ දී අරගෙන බොන සංඛ්‍යාවට වඩා ටේක් අවේ ක්‍රමයට වෙළඳසැලෙන් අරගෙන පිටතර ගිහිල්ලා බොන අය අපිට වටනවා. දැන් සාමාන්‍ය අවන්හලක් භෝජනාගාරයක් හිතන්නකෝ. අපි ළඟට එන්න කෑම කන්නාම අපි ඒගොල්ලන්ට සර්විස් එකක් දෙන්න එපා. පිකන් දෙන්න ඕනේ, පහසුකම් දෙන්න ඕනේ, ෆිංගර් බෝල් දෙන්න ඕනේ, පිකන් සෝදන්න ඕනේ, මේස පුටු පිහිදන්න ඕනේ, ජරමර ගොඩක් නේ. ඒ මුකුත් නෑ කෑමක උතලා ඒගොල්ලන්ට දුන්නොත් පාර්සල් කරලා අපි නිදහස්. අපේ වැඩ අඩුයි. ඒ දේම මෙතන තියෙනවා. හොඳ ඇසුරුමක් තිබුණොත් මොකද වෙන්නේ? අරන් යන්න පෙළඹෙනවා. දැන් බාල ඇසුරුමක් වුණොත් අරන් යන්න බෑ. කොයි වෙලෙ මේක කඩන් වැටෙයිද? මේක හිල් වෙයිද? මේක පෙඟෙයිද නේ? ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ වාසියක් තියෙනවා. එහෙනම් අපි ගමු පිටතට රැගෙන යාම. නැත්තම් අපි දාමු ටේක් අවේ. රැගෙන යාම සඳහා අලෙවිය ඉහළ යාම. ඔය වගේ තවත් වාසි දෙන වාසි 4ක් ලබන්න පුළුවන්. 4 ලකුණු 4ක් ලැබේ තනි ප්‍රශ්නයකදී ප්‍රශ්නයක කොටසක් නැත්නම් අයන්න හෝ ආවසෙන් ආවන ලකුණු 2ක් ලැබේ අනිවාර්යෙන් ලකුණු භාගය බැගින්. ඊළඟ ප්‍රශ්නය ලේබල් කරණය මගින් පාරිභෝගිකයාට ලබාගත හැකි ප්‍රයෝජන 4ක් සඳහන් කරන්න. ලේබල් කරණය. මේක ඇසුරුමටම සම්බන්ධයිනේ. ඇසුරුමේම කොටසක් තමයි ලේබල් කරණය කියන්නේ. තේරුණාද? එක්කෝ ඇසුරුම මත ලේබල් එක අලවනවා. නැත්නම් ඇසුරුමේම කොටසක් ලෙස මුද්‍රණය කරනවා. ඒතර ලේබල් කරණය. ලේබල් කරණයේ තියෙන මොනවද? ඒකේ තියෙන තොරතුරු. නිෂ්පාදකයාගේ නම ලිපිණය, නිෂ්පාදිත දිනය, අඩංගු ද්‍රව්‍ය, අදාළ සන්නම්, අදාළ ප්‍රමිති ලාංඡන ඕනේ තියෙන්නේ. රයිට්. ඒතර අහන්නේ ඒව නෙවෙයි, ඇතුළත් කරුණු නෙවෙයි. ඇතුළත් කරුණු තහන විභාගයට. මේකම ලේබලයක් තුල සාමාන්‍යයෙන් ඇතුළත් වෙහි කරුණු හෙව්වොත් අපි ලියන්න අර ටික. තේරුණාද? ඇසුරුමක් මත ඇතුළත් වන කරුණු හෙව්වොත් ඒ දෙකම එකයි. ඇසුරුම මත කියන එකේ තේරුම ඇසුරුමේ ලේබලයේ තොරතුරු. තේරුණාද? දැන් ඇසුරුමක අපි දුමු විශේෂ කොටසක් අලවලා නැහැ. ඇසුරුමේ යම් තැනක ඔය විස්තර දැම්මොත් ඒක ඇසුරුමේ ලේබල් කොටස තමයි සලකන්නේ. ඒ ඇසුරුමේ ලේබල් කොටස වශයෙන් තමයි සලකන්නේ. තේරුණාද? රයිට්. එතකොට ලේබල් කරන්නේ වගින් අපිට ලැබෙන ප්‍රයෝජන 4ක්. එකක් තමයි ඒ භාණ්ඩේ අපිට තියෙන ගැළපීම තෝරගන්න පුළුවන්. ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවනේ. ඒ සමහර අඩංගු ද්‍රව්‍ය අපිට ඇලර්ජික් වෙන්න පුළුවන්. අපි තුමු ෆෘට් ජූස් එකක් නම් අපිට සමහර අයට පයින්ඇපල් අන්නාසි ඇලර්ජික්. එන අන්නාසි තිබෙනෙන් ගන්නෙ නැහැ. සමහර අයට මැංගෝ අඹ ඇලර්ජික් වෙනවා. අඹ තියෙනවා නම් ගන්නෙ නැහැ. තේරුණාද? ඒ වගේ අපිට භාණ්ඩයේ තියෙන යෝග්‍යතාවය ගැළපීම තහවුරු කරගන්න ලේසි. එහෙනම් පළවෙනි එක භාණ්ඩේ යෝග්‍යතාවය තහවුරු කරගත හැක. එක වාසිය. දෙවනි වාසිය මොකක්ද? Taman දැනුවත් වෙනවා. දැන් ඒ ලේබලේ මත නැත්නම් ඇසුරු මත තියෙනවා පාවිච්චි කරන ආකාරය, විශේෂයෙන්ම නඩත්තු කරන ආකාරය, ගබඩා කරන ආකාරය. තේරුණාද? දැන් අපි හිතමු මොන හරි ජූස් වර්ගයක් කියලා, කෝඩියල් වර්ගයක් කියන්නකෝ. ඒක පාවිච්චි කළ යුතු ආකාරය වැදගත්. නැත්නම් අපි සමහරට වැඩිපුර දානවා. අර උගුර කසන ගන්නට බොන්න බෑනේ. නැත්නම් අඩුවෙන් දැම්මොත් දිය රහයි. අමුත් එක් දුන්නොත් අමුත්ත බැන යන්නේ. හරි කුණු පෙරේතයෝ කියලා. එහෙම නෙවෙන්නේ. තේරුණාද? ඒ නිසා අපිට හරියටම පුළුවන් පදම ටික හදාගන්න ප්‍රමාණය තියෙනවා. සිරප් වර්ගයක් නම් හරියටම පොඩි අයට නම් තේ හැන්දෙන් 2යි, තරුණ අයට නම් මේස හැන්දෙන් 2යි, වැඩි හිටියන්ට නම් පොල් කටු හැන්දෙන් 2යි ආදි වශයෙන් දැනගත්තම හරියට ඩෝස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ. එතකොට අපිට පුළුවන් දෙවෙනි එක පාවිච්චි කිරීම. පාවිච්චි කිරීමට අදාළ උපදෙස් නැත්නම් මඟ පෙන්වීම. උපදෙස් ලබාගත හැක.
අනිත් එක තෝරගන්න ලේසි. අපි ඇසුරුමේ ලේබල් එකේ කියවලා තමයි තෝරගන්නේ. එහෙනම් භාණ්ඩ තෝරා ගැනීම පහසු වීම. භාණ්ඩ තෝරා ගැනීම පහසු වීම. හතරවෙනි එක තමයි ලේබල් එකක තොරතුරු තියෙනවා නම් අපි ඒ තොරතුරු කියවලා අපිට ගැළපෙනවා නම් විශ්වාසනේ ගන්න. නමුත් පරිභෝජන කරද්දී තේරෙනවා ඒ කියපු තොරතුරු නෙවෙයි. අඩංගු ද්‍රව්‍ය වෙනස්. අන්නාසි නෑකොට අන්නාසි තියෙනවා. හරිද? අපි මේ ඒ නිසා අපි මේ කෝඩිල් වර්ගයක් නම් අපි මේක පානය කළන් පස්සේ ඇඟ පුරාම අපිට පළු දානවා, කසන්න ගන්නවා. වෛද්‍යරුන්ගෙන් බෙහෙත් ගන්න වෙනවා. වෛද්‍යුරේ කෝඩිල් වර්ගයේ පරීක්ෂා කර සාතිකයක් දෙනවා. කිසියම් පිළිගත් රසායනාගාරයක් මගින් ලබාගත් සාතිකයක්. කිසියම් පිළිගත් රසායනාගාරයක් මගින් ලබාගත් සාතිකයක් තමයි වෛද්‍යර අපිට දෙන්නේ. ඒකේ අනිවාර්යයෙන්ම අන්නාසි අඩංගු බව. අපිට පුළුවන් නඩු පවරන්න. අධිකරණය හැම නඩු පවරලා අපිට වන්දිල්ලන්න පුළුවන්. ඇයි? මේකේ ලේබලේ තියෙනවා. නෑ කියන්න බෑ. අපි මිලදී ගත්ත කුවිතාංශය තියෙනවා. මිලදී ගත්ත කියලා ඔප්පු කරන්න පුළුවන් නේ. ඒ වගේ. එහෙමනම් භාණ්ඩේ දෝෂ තත්වයන්ට එරෙහිව පහසුවෙන් නෛතික චෝදනා ඉදිරිපත් කළ හැක. ඔය වගේ වාසි තියෙනවා ලේබල් කරන්නේ මගේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. භාණ්ඩ සඳහා සන්නම් භාවිතයේ මගින් ව්‍යාපාරිකයින්ට සිය වෙළඳපොළ කොටස පුළුල් කර ගැනීමටත් ස්ථාවර කර ගැනීමටත් හැකි වේ. පැහැදිලිනේ? භාණ්ඩයකට නිකම්ම නමක් නැතුව තියෙනවට වඩා එක්ක සන්නම් නමක් නැත්නම් සන්නම් නාමයක් බ්‍රෑන්ඩ් නේම් එකක් එක්ක සන්නම් ලකුණක් බ්‍රෑන්ඩ් මාක් එකක් භාවිතා කිරීමෙන් වෙළඳපොළ කොටස ලොකු කරගන්න පුළුල් කරගන්න පුළුවන්. ඒ වගේම ස්ථාවර කරගන්න පුළුවන්. කොහොමද ස්ථාවර වෙන්නේ? සන්නමක් දුන්නම ඒ සන්නමට පක්ෂපාතීත්වයක් ගොඩනගා ගන්න පුළුවන්. සන්නම් නමට හෝ සන්නම් ලකුණට පාරිභෝගිකයන්ගේ වැඩි කැමැත්තක් ලැබියාවක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි සන්නම් පක්ෂපාතීත්වය. සන්නම් පක්ෂපාතීත්වයේදී වෙනස් සන්නම් කරේ අවධානය යොමු කිරීම එක්ක නැති වෙනවා එක්ක අඩු වෙනවා. ඒ නිසා අපිට ඒ පාරිභෝගිකයන්ගෙන් අකණ්ඩව ඉල්ලුමක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? ස්ථාවර එහෙනම් වෙළඳපොළ තත්ත්වය පුළුල් කරගන්නවා වගේම ස්ථාවර කරගන්නත් පුළුවන්. එතකොට මේ ප්‍රකාශය කරේ ඔබ එකඟ වන්නේද? පැහැදිලි කරන්න. පැහැදිලිවම එකඟයි. දැන් සන්නමක් නොතිබුණා අපි අද ගන්නම. හරිද? අද ගත්තට පස්සේ ආයෙ දවසක් ගන්න ගියම් ප්‍රශ්නයක් නේ. මේ ක්ෂණික උදාහරණයක් මම කියන්නේ. දැන් සහල් වල තියෙන එක කාල අපිට බොහොම රසට ගුණවත් ලෙස පාවිච්චි කරන්න පුළුවන් පරිභෝජනය කරන්න පුළුවන් සහල් වර්ග ලැබෙනවා. සමහර දවස්වල සහල් අලුත්. හැබැයි බත ඉව්වට පස්සේ කන්න බෑ. සමහරට ඒක උයද්දිත් පොඩි දුගඳක් එනවා. තේරෙනවද? කන්න බෑ කිසිම රහක් නැහැ. එහෙම තියෙනවනේ. ඉතින් අපි දැන් යම් කිසි සහල් වර්ගයක් ගන්නවා. ඒ සහල් ගෝණිය අපි තුමු මොකුත් බ්‍රෑන්ඩ් එකක් නැහැ. ඒ සහල් හොඳයි. අරගෙන අපි මේ මතකයට තව සතියකින් දෙකකින් මාසෙකින් ගිහලා කියනවා මම අර එදා දවසේ ගත්තේ සහල් මතකන්නේ රතු කැකුළු නැත්නම් සුදු කැකුළු අන්න එකකින් කිලෝ 10ක් දෙන්න. මොකද්ද ගත්තේ? ඉතින් අපි හේතු කියන්න ඕන. මම අර මෙහෙම කියලා ගත්තේ. අර මං ගන්නකොට තව කෙනෙක් ගත්තේ. ඉතින් එහෙම කිව්වට හරියන්නේ නැහැ. ඒක මැච් වෙන්නේ නැහැ. වෙළඳ පොලක් හැදෙන්නේ නැහැ නේ. එහෙනම් අපි සමහරට ඒ සහල් තියෙනවා යා ළඟ. තිබුණාට ඒ සහල් ගුණය තාම කඩලත් නැහැ. ඒ වෙළඳට අවබෝධයක් නැහැ අපි මේ කියන්නේ මොකද්ද කියලා. සමහරට එයා දෙන්නේ එදා දීපු කෙනේ වෙන දෙයක්. එහෙනම් අපි ඒ දේ ගත්තම අපි අර ඉස්සෙල්ලා ටේස්ට් එක ඇති වෙන්නේ. අපි එහෙනම් නැවත සමහරට ඒ කඩින් හාල් ගන්නෙම නැහැ. හාල් ගැනීම අත්තරින්නත් පුළුවන්. ඒක දිගු කාලයකට නොගන්න පුළුවන්. එහෙමනේ වෙන්නේ. නමුත් සන්නමක් තිබුණා නම් අපි කියනවා මට දෙන්න අසවල් සන්නම. මට දෙන්න අපි හිතමු මොකද්ද? තිස්ස මුතු සම්බත්. අපි මේ බ්‍රෑන්ඩ් එකක් තියෙනකොට තිස්ස මුතු සම්බ කියලා. තිස්ස මුතු සම්බ කිලෝ 10ක් දෙන්න. නැත්තම් තිස්ස මුතු සම්බ කිලෝ 5ක් දෙන්න. අපිට ලේසි ඉල්ලන්න. තේරෙනවද? අන්න ඒ වගේ මේ සන්නම නිසා මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම පාරිභෝගිකයන්ගෙන් අඛණ්ඩ ඉල්ලුමක් වර්ධනය කරගන්න පුළුවන්. අනිත් එක තමයි සන්නම් පක්ෂපාතීත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි මේ සන්නම සහිත භාණ්ඩ ඒ සන්නම සහිත සහල් අපි මිලදී ගන්න කැමැත්තක් ඇති වෙනවා. සමහරවිට අපි වෙන වර්ණයක් නැහැ.
වෙන වර්ණයක් නෑ. එකම වර්ණය මෙච්චරයි. එකම වර්ණය මෙච්චරයි අපිට දෙන්න 30 මුතු සම්බ. තේරෙනවද? ඊට පස්සේ 30 නෙවෙයි තියෙනවා පොළොන්නරු මුතු සම්බ නෑ මට එපා. ඒ මට්ටමටපත් කරගන්න පුළුවන්. ඒකෙන් වෙළඳ පොළ අනිවාර්යෙන් පුළුල් වෙනවා. අනිවාර්යෙන් ස්ථාවර වෙනවා. තේරෙනවද? එhmenan මේකේ ප්‍රශ්න දෙකක්නේ. එකඟ වන්නේද පළවෙනි එක? එකඟ වන්නේද පළවෙනි එක? පැහැදිලි කරන දෙවෙනි එක. උත්තර දෙක වෙන් වෙන්න ඕනේ. තරු ලකුණු දෙකක් තුල. පළවෙනි එක ලියනවා එකඟ වේ. ලකුණු දෙකක් දෙනවා නම් මේකට ලකුණු එකක් ලැබෙයි. තුනක් දෙනවා නම් මේකට එකක් ලැබෙයි. පැහැදිලි කිරීම ලකුණු දෙකක් ලැබෙයි. තේරුණාද? පැහැදිලි කිරීම මොකද්ද? මේක ඔප්පු කරන්න ඕනේ. අපි එකඟ වේ කියන එක සනාථ කරන්න ඕනේ. කොහොමද සනාථ කරන්නේ? සන්නමක් භාවිතා කරාම පාරිභෝගිකයන් තුලින් සන්නම් පක්ෂපාතීත්වයක් ගොඩනගන්න ලේසි. බ්‍රෑන්ඩ් ලෝයල්ටි එකක්. ඒ කියන්නේ ඒ සන්නමට කැමැත්තක් ඇති කරගෙන කැමැත්තක් ඇති කරගත්තම දිගින් දිගටම පාරිභෝගික ඉල්ලන්නේ එම භාණ්ඩයි. අන්න ඒකෙන් වෙළඳ පොළ පුළුල් වෙනවා, ස්ථාවර වෙනවා. තේරුණාද? එතන මෙහෙම ලියුවම හරි මේ තුලින් පාරිභෝගිකයා තුල සන්නම් පක්ෂපාතිත්වයක් ගොඩනැගීම තුලින් පුළුල් ලෙස හා අකණ්ඩව මිලදී ගැනීමට පොළඹවාගත හැක. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නේ බලන්න. මුළුතැන්ගෙට අවශ්‍ය ස්වාභාවික රසකාරක සකසා අලෙවි කරන ව්‍යාපාරයක් රූපා ඉන්දුමති මහත්මිය ආරම්භ කරයි. මුළුතැන්ගෙට කුස්සියට අවශ්‍ය ස්වභාවික රසකාරක ආටිෆිෂල් මුකුත් නැහැ. සකසා අලෙවි කරන ව්‍යාපාරයක් රූපා ඉන්දුමති මහත්මිය ආරම්භ කරනවා. ඒ සඳහා ඇය සුදුසු සන්නමක් නිර්මාණය කිරීමේදී සැලකිය යුතු සාධක 4ක් දක්වන්න. සමහර විභාගයට අහලක් තියෙනවා. මේ සදා සුදුසු සන්නමක් යෝජනා කරන්න. ඔබට කියනවා සන්නමක් දාන්න කියලා. දාලා ඊට පස්සේ කියනවා ඒ සන්නම ඔබ තෝරාගත්තේ මොන වගේ සාධක සලකලාද? නැත්නම් එහෙම සන්නමක් පාවිච්චි කරන්න ඕනේ නැත්නම් තීරණය කරන්න ඕනේ මොන වගේ සාධක ඔස්සේද කියලා අහනවා. දැන් මේකේ සන්නම අහන්නේ අපි නිකමට නිකන් සන්නමක් මේකට යෝජනා කරමු බලන්න. කුස්සියට අවශ්‍ය ස්වභාවික රසකාරක තමයි හදන්නේ. මොකද්ද? පුදුම රසාංග කියන අර්ථය රසාංග වගේ එකක් සමහරට මැච් වෙනෝනේ. ඒ වගේ තමයි කැමති විදිහකට එහෙම ඇහුවොත් ඒ මොහොතේ අදහසනේ ලියන්න පුළුවන්. ඉතින් ඒකේ රසාංගාරි නැත්නම් දෙන සන්නම සමහරට 100%ක්ම නොගැලපෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. ඔය ඒ උත්තරේ කවර් වෙනවා. ඒක දැන් ඔබ සිලෙක්ට් කරන සන්නම තරම් ගැලපෙන්නේ නැති වුණත් ඔබ හේතු කියනවනේ. නැත්නම් මේ තේරෙනවද? සලකන සාධක කියනවනේ. ඒ සාධක වලින් අරක කවර් කරගන්න පුළුවන්. මොනවද වෙන්නේ? හොඳ සන්නමක් නිර්මාණය කරද්දී මොකද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම කෙටි වෙන්න ඕනේ, සරල වෙන්න ඕනේ. දිග එකක් වුණොත් හරියන්නේ නැහැ. දැන් රසාංග කියන එකත් ප්‍රශ්නයක් නැහැ. කෙටි සරලයිනේ. එහෙනම් පළවෙනි එක තමයි කෙටි හා සරල එකක් වීම. කෙටි හා සරල එකක් වීම අත්‍යවශ්‍යමයි. කෙටි හා සරල එකක් වෙන්න ඕනේ. ඊළඟට පහසුවෙන් මතකේ තබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පහසුවෙන් මතකේ රැඳෙන්න ඕනේ. පහසුවෙන් දැන් කෙටි වුණා සමහරවල්ලාට පහසුවෙන් මතකේ රැඳෙන්නේ නැහැ. එතකොට අසාර්ථකයි. පහසුවෙන් මතකේ රැඳෙන සන්නමක් වෙන්නට ඕනේ. එහෙනම් දෙවෙනි එක තමයි පහසුවෙන් මතකේ රැඳිය යුතුයි. පහසුවෙන් මතකේ රැඳිය යුතුයි. තුන්වෙනි එකට දැන් මේ සන්නම කාලෝචිත වෙන්න ඕනේ. වර්තමාන කාලයට ගැලපෙන්න ඕනේ. දැන් පරණ කාලේ නමක් දැම්මුත් හරියන්නේ නැහැ. දැන් ඉන්නේ දැන් අලුත් પરම්පරාවනේ. නේ අලුත් තාක්ෂණයත් කියන්නේ දැන් පැරණි නම් තියෙන්නේ. දැන් මට මතකයි අර ටින් කිරි වර්ගයක් තුන පැරකුම් කියලා. දැන් ඒ බ්‍රෑන්ඩ් එක නැහැනේ.
බ්‍රෑන්ඩ් එකක් නැහැ. මම හිතන්නේ ටින් කිරි වර්ගයේම ඇති වෙන සමාගමක් ඒවත්පත් කරගෙන නේ අලුත් බ්‍රෑන්ඩ් එක යන්නේ නේ. පැරකුම් අදට ගැලපෙන්නේ නැහැ නේ. පැරකුම් බා කාලේ දැන් ඉවරයිනේ. එහෙමනේ. දැන් තියෙන වෙන අයගේ යුගනේ. ඒ වගේ කාලෝචිත වෙන්න ඕනේ. කාලෝචිත වීම. ඊළඟට මේ පාවිච්චි කරන සන්නම දැන් තව තරඟකාරී මේ වගේ මොනවද ස්වභාවික රසකාරක හෝ කෘත්‍රිම රසකාරක නිෂ්පාදනය කරන අය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ සන්නම් වලින් පැහැදිලිව වෙනස් වෙන්න ඕනේ. වෙනස් එකක් වෙන්න ඕනේ. ඊට සමාන හෝ අනුරූප වුණොත් එහෙම පැටලෙනවා. එතකොට අපිට සාර්ථකව මේ අපේ භාණ්ඩේ වෙන් කර වෙළඳ පොළට හඳුන්වා දෙන්න බෑ. දැන් සන්නමක් යොදාගන්නේ තරඟකාරී භාණ්ඩ වලින් වෙන් කර පෙන්වන්නනේ. ඒ අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම තරඟකාරී සන්නම් වලින් වෙන්කර හඳුනාගත හැකි බව. හතරක් ඇති පිස්ටන් වෙයි ලියමු. තව විශේෂම කියන්න ඕන එක මොකද්ද? අපි මේ යොදාගන්නේ එක්ක සන්නම් නමක් නැත්නම් සන්නම් ලකුණක් නැත්නම් දෙකම නේ. සන්නමක් කොම එක්ක සන්නම් නාමය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රකාශ කළ හැකි කොටස සන්නම් ලකුණු වෙන්න පුළුවන්. ප්‍රකාශ කරන්න බෑ දෘශ්‍යමාන ලාංඡනයක් නැත්නම් දෙකම තියෙන්නත් පුළුවන්. මේ සන්නම අනිවාර්යයෙන්ම නිෂ්පාදිත ඇවිල්ලා ස්වභාවික රසකාරකනේ. ඒ කියන්නේ 3-5 වර්ගනේ. ස්වභාවික රසකාරකවල ගුණත්වය පිළිබඳ අදහසක් මේ සන්නමේ ඇතුළත් වෙන්නට ඕනේ. දැන් මම කියුවා රසාංග නිකන් රසාංග ඒ කියන්නේ රසවත් කරන මේ 3-5 වර්ග කියන අර්ථයක් එතන මැච් වෙනවානේ. ඒ වගේ ඒ ගැළපෙන බවක් තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩේ ගුණත්වය අර්ථවත් වන ආකාරයේ සන්නමක් වෙන්නට ඕනේ. එහෙනම් භාණ්ඩේ ගුණත්වය පිළිබඳ අර්ථයක් ගම්ම්‍ය විය යුතුයි. ගම්ම්‍යමාන වෙන්න ඕනේ. ගම්ම්‍ය විය යුතුයි. තේරුණානේ? තවත් ලියද හැයි උපරිම 4ක් ඇති. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 15 වෙනි ප්‍රශ්නය සහ ආදර්ශ ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය. සමාජීය අලෙවිකරණයන් පහදා එවැනි ක්‍රියාදාමයක් උද්දීපනය කරන අලෙවිකරුවෙකු මගින් ඉටු වේ යුතු ප්‍රධාන වගකීම් දෙකක් පැහැදිලි කරන්න. සමාජීය අලෙවිකරණය. සෝෂල් මාකටිං නැත්නම් සෝෂියල් මාකටිං කියන එක. මොකද මේ කියන්නේ? සමාජීය අලෙවිකරණය කියන්නේ සමාජ යහපත පිළිබඳ අවධාරණ යොමු කරමින් අලෙවිකරණ ක්‍රියාවලිය දියත් කිරීම. නැත්නම් සමාජ යහපත හා සමාජ සාධාරණත්වය සහතික වන අයුරින් අලෙවිකරණ කටයුතු ක්‍රියාත්මක කරනවා නම් අපි ඒකට කියනවා සමාජීය අලෙවිකරණය. සමාජ යහපත ආරක්ෂා වෙනවා සමාජ සාධාරණය. අපි හිතමු පරිසර දූෂණය කරනවා කියලා. සමාජයේ ජීවත් වෙන පරිසරය දූෂණය කරාම අපි අසාධාරණයක් කරනවා. එහෙම වෙන්න බෑ. ඒ පරිසරය සුරකින අයුරින් අපි බිස්නස් කරන් යනවා. අපි එහෙනම් සමාජයේ සාධාරණීෂ්ඨ කරනවා. එහෙනම් තරු ලකුණු දෙකක් ප්‍රශ්න දෙකක් උත්තර දෙකක් තරු ලකුණු දෙකක් දාමු. සමාජ යහපත සමාජ යහපත හා දාමු. සමාජ යහපත හා සමාජ සාධාරණත්වය. සමාජ සාධාරණත්වය. සමාජ යහපත හා සමාජ සාධාරණත්වය සුරැකෙන අයුරෙන් අලෙවිකරණ කටයුතු පවත්වාගෙන යාම. දෙවෙනි තරු ලකුණු අහනවා සමාජීය අලෙවිකරණයන් පහදා එවැනි ක්‍රියාදාමයක් උද්දීපනය කරන, ඒ කියන්නේ ක්‍රියාත්මක කරන අලෙවිකරුවෙකු මගින් ඉටු විය යුතු ප්‍රධාන වගකීම් දෙකක්. ඒ කියන්නේ සමාජ වගකීම් දෙකක්. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි පරිසර හිතකාමී ක්‍රියාත්මක වීම. ඒ කියන්නේ පරිසරයට හානියක් කරන්නේ නැහැ. තමන්ගේ අලෙවිකරණ කටයුතු දියත් කරනවා පරිසරයට ගැළපෙන ආකාරයෙන්. පරිසර දූෂණයක් කරන්නේ නැහැ. පරිසරයට අපිට බැහැර කරන්නේ නැහැ.
පරිසරයත් එක්ක බොහොම මිත්‍රශීලීව සුහදව තමයි ගමන් කරන්නේ. තේරුණාද? එහෙනම් පළවෙනි එක තමයි පරිසර හිතකාමී. පරිසර හිතකාමීව කටයුතු කිරීම. දෙවෙනි එක මොකක්ද? මෙයා අනිවාර්යයෙන්ම සමාජය යහපත ගැන හිතනවා නම් අනාගත පරම්පරාව වෙනුවෙන් සම්පත් ඉතිරිවන ආකාරයෙන් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න ඕනේ. වර්තමාන කියන්නේ ස්වභාව ධර්මය විසින් දායාද කරපු සම්පත් ටික වර්තමාන මිනිසුන්ගේ අවශ්‍යතා සහ වුමනා සපුරාලන්න සම්පූර්ණයෙන්ම භාවිතා කරලා සම්පත් අවසන් කළොත් මතු පරම්පරාවට සම්පත් ඉතුරු කරා වෙන්නේ නැහැ. නැත්තම් තිරසර සංවර්ධනයක් සඳහා දායක වුණා වෙන්නේ නැහැ. එහෙනම් තිරසර සංවර්ධනයක් වෙන්න මොකක්ද වෙන්න ඕනේ? ඒ සම්පත් අර පිරිමැස්මෙන් භාවිතා කරලා අනාගත පරපුරුෂ දා සම්පත් ඉතුරු කරන්න ඕනේ. එහෙනම් එයා තමයි අනිවාර්යයෙන්ම හොඳ සමාජීය එළවිකරණයක් ක්‍රියාත්මක කරන්න තිබුණා. එහෙනම් සම්පත් අර පිරිමැසුම් ලෙස භාවිතා කර මතු පරපුර සඳහා සම්පත් ඉතිරි කිරීම ඔය වගේ කාරණා දෙකක් ඇති. තවදුරටත් ඕන සමාජ සભ્યත්වය හානි නොකර ඊට ගැළපෙන අයුරින් කටයුතු කරනවා නම් ඒකත් සමාජීය එළවිකරණයක් තමයි. පැහැදිලිනේ? මේ වගේ ප්‍රශ්නකදී ලකුණු 4ක් දුන්නොත් 2ක් දෙයි මේ මුල් කොටසට, ඉතුරු 2 දෙයි කාරණා දෙකට. ලකුණු 3ක් දුන්නොත් නිර්වචනයේ දෙයි 1ක්, අනිත් ලකුණු 2 මේ කාරණා දෙක ලැබෙන්න පුළුවන්. හොඳයි දරුවනේ, අද පාඩම් පරිච්ඡේදයේ මගින් අපි 14 වන පාඩම් මේකකයේ වන අලෙවි කළමනාකරණයේ සම්බන්ධයෙන් ඉදිරි විභාග ඉලක්ක කරලා මම විසින් සම්පාදනය කරපු අපේක්ෂිත නැත්නම් අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම මෙතනින් නිම කරනවා. අපි මීට පෙර විභාග ප්‍රශ්න තුලින් ඒ වගේම අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කර අනුමාන ප්‍රශ්න තුලින් මම හිතනවා දෙවන ප්‍රශ්න පත්‍රයේට ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේට වඩා සම්පූර්ණ ලෙස වඩා නිවැරදි ලෙස පිළිතුරු ලියන්න අවශ්‍ය දැන් මානසිකත්වය ඔබට හැදිලා ඉවරයි. ඒ කියන්නේ ඔබට ඉදිරියේදී ඕනෑම ප්‍රශ්නයක් යොමු වුණොත් අලෙවිකරණයේ පාඩම් පරිච්ඡේද 10 තුල ඕනෑම ස්ථානයකින් ප්‍රශ්නයක් යොමු වුණොත් ඕනෑම ස්වභාවයකින් යොමු වුණොත් මම හිතනවා පැහැදිලිවම ඔබට විශ්වාසයෙන් සැහැල්ලුවෙන් සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන් වන විදිහට ලියන්න අවශ්‍ය තාක්ෂණ ලැබෙල ඉවරයි. තවදුරටත් ඔබට එක දෙයක් ඉතුරු වෙනවා, ඒ තමයි මේ ප්‍රශ්න තුලින් තව අනුමාන ප්‍රශ්න නැත්නම් මීට අනුරූප සමාන ප්‍රශ්න ඔබ විසින් පුළුවන් තරම් නිර්මාණය කරන් පිළිතුරු ලියන්න. ඒ තුලින් ලබන දැනීම පැය ගණන් පාඩම් කරලා ලබා ගන්න දැනුමෙන් කීප ගුණයක් කෝටි ගුණයක් වටිනවා කියන එකත් අමතක කරන්න එපා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් මේ අලෙවිකරණ පාඩමට අදාළව විභාග වලට යොමු වෙච්ච වාස්තවික ප්‍රශ්න නැත්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.